ආයිබෝවන් දරුවනේ. හොඳයි. මට චුට්ටක් කියන්න මම කියන දේ ඔයගලන්ට ඇහෙනව නේද? පැහැදිලි නේද? චුට්ටක් මට ඒ බව පොඩ්ඩක් කියන්න. ඇහෙන සර්. හොඳයි. අපි ගිය සතියේ නැවැත්තුවේ ආහාර ජීර්ණ ක්‍රියාවලියේ ශුද්ධාන්තයේදී සිදුවන ජීර්ණ ක්‍රියාවලිය අවසන් කරා. අපට අද තියෙන අඟුලිකාවක ක්‍රියාකාරීත්වය නේද කතා කරන්න. මට චුට්ටක් නවත්තපු තැන චුට්ටක් කියන්න. ඔයගලන් ක්ලාස් එකේ නවත්තපු තැන. ඒ තමයි ශුද්ධාන්තයේදී සිදුවෙච්ච ජීර්ණය. කියන්නේ අපේ ආහාරයට මොකක්ද උනේ කියන කතාව තමයි අපි දැන් නැවැත්තුවේ. හරි. එතකොට අද අපි කතා කරන්නේ ශුද්ධාන්තය කොහොමද අනුවර්තනය වෙලා තියෙන්නේ මෙන්න මේ සඳහා කියන කාරණේ අද අපි මතක් කරන්න යන්නේ. මෙන්න මේකයි. ඔගොල්ලෝ දන්නවා අපේ ආහාර ජීර්ණ පද්ධතියේ එකම අරමුණ තමයි ආහාරයක් ගත්තාම ඒකේ තියෙන සංකීර්ණ කොටස් සරල ද්‍රව්‍ය බවට පත් කරන්න ඕන. එතකොට කාබෝහයිඩ්‍රේට් වගේ දෙයක්. කාබෝහයිඩ්‍රේට්. මේ දේවල් ආහාර ජීර්ණ ක්‍රියාවලියේ අවසානයේදී මෝල්ටෝස් බවට පත් වෙලා ඉවරයි. මේ කොටස අපි එදා කතා කරා. මෝල්ටෝස් බවට පත් වෙලා ඉවරයි. මොන සැකරයිඩ් මෝල්ටෝස් නෙවෙයි මොන සැකරයිඩ් බවට පත් වෙලා ඉවරයි. මේ මොන සැකරයිඩ් වර්ග තුනක් ඉන්නවා ඕගොල්ලෝගේ මට්ටමේ ඉගෙන ගන්න. ඒ තමයි ග්ලූකෝස් ඒ වගේම ගැලැක්ටෝස් හා අනිත් කෙනා ෆෘක්ටෝස්. මම ඕගොල්ලෝගේ මට්ටමට අදාළව කියලා කිව්වේ මොනොසැකරයිඩ් වශයෙන් ඕගොල්ලෝ බහුතරයක් ඉගෙන ගන්නේ 10 පළවෙනි පාඩමේ මේ තුන් දෙනා නිසා. මීට වඩා මොනොසැකරයිඩ් අය ඉන්නවා. ඒක මං එහෙම පොඩ්ඩක් පෙන්වලා දුන්නේ. අවසාන ප්‍රෝටීන වලට මොකක්ද වෙන්නේ? ප්‍රෝටීන ජීර්ණ අවසානයේ මොනව බවටද පත් වෙන්නේ? චුට්ටක් මට ආන්සර් එකක් දෙමු. දැන් ඔයගොල්ලෝ ඉගෙනගෙන ඉන්නේ. දන්නවා. පාන්දරම රිෆ්‍රෙෂ් කරගමු නොලෙජ් එක අපි. මොනව බවටද ප්‍රෝටීන පත් වෙන්නේ? කවින්දි මට ආන්සර් එකක් දෙන්න. පාඩම් කළා නැහැ. එහෙමද? පෙප්සි. නෑ. ප්‍රෝටීන අවසානයේ මොනව බවටද පත් වෙන්න ඕන? තව අනිත් පැත්තට ඇහුවොත් අපි 10 දී පළවෙනි පාඩමේදී ඉගෙන ගන්නවා ප්‍රෝටීන හැදෙන්නේ කොහොමද කියලා ඇහුවොත්. මොකක් අන්න හරි ඇමයිනෝ අම්ල. ඇමයිනෝ අම්ල. ඒ කියන්නේ අපි කාපු ආහාරවල තියෙන ප්‍රෝටීන සියල්ලම පහේ ඇමයිනෝ අම්ල බවට පත් කරලා දීලා තිනවා දැන් ශුද්ධාන්තයේදී. ඒ වගේම අපි කන ආහාරයේ තියෙනවා මේදය. හා තෙල්. පොදුවේ අපි කියන්නේ ලිපිඩ. මේදය හා තෙල් කියන එක මෙන්න මේ දේවල් අවසානයේ පත් කරලා තිනවා. ඒ තමයි ඔගොල්ලෝ දන්නවා මොනව බවටද? මේද අම්ල හා ග්ලිසරෝල් බවට. දැන් බලන්න අපිට ඇත්තටම අවශෝෂණය කරගන්න පුළුවන් වෙන්නේ මේ වගේ සංකීර්ණ කොටස්. උදාහරණයක් විදිහට කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ. එහෙම නැත්නම් මේදය හා තෙල් කියන දේවල් සරල දේවල් බවට පත් කරොත්. ඒ කියන්නේ මොනොසැකරයිඩ් හෝ ඇමයිනෝ අම්ල හෝ මේද අම්ල හෝ ග්ලිසරෝල්. මේ වගේ සරල සංඝටක බවට පත් කරොත් විතරයි අපේ ආහාර ජීර්ණ පද්ධතියට උරා ගන්න, අවශෝෂණය කරගන්න ලේසි. ඉතින් මෙන්න මේ දේවල් දැන් හිතන්න මේ තුන් දෙනා විතරක් නෙවෙයි අපේ ආහාරය ගන්න ගොඩාක් වෙලාට විටමීන වර්ග ගන්නවා, ಖನಿಜ ලවණ ගන්නවා, ඊට අමතරව තන්තුමය ආහාර, ජලය මේ සෑම දෙයක්ම ගන්නවා. හැබැයි තන්තුමය ආහාර නම් අපේ ඇඟේ ජීර්ණ වෙන ක්‍රියාවලියක් නැහැ. ඔගොල්ලෝ දන්නවා අපේ ශරීරයේ සෙලියුලේස් කියලා එන්සයිමයක් නැහැ. ඒ කියන්නේ අපි කන ශාකමය කොටස් වල තියෙන තන්තු අපි ජීර්ණය වෙන්නේ නැහැ. නමුත් ඔගොල්ලෝ දන්නවා සමහර සත්තු ඉන්න ශාක භක්ෂක ප්‍රධාන වශයෙන්ම ගවයා මුවා වගේ සතුන්. මේ සතුන් බහුතරයක්ම කන්නේ කොළ වර්ග. ඒ කියන්නේ විශාල ගස් වල කොළ වර්ග සහ කොළ තෘණ ශාක ආහාරයට ගන්නවා. එතකොට මේ කට්ටියගේ අනිවාර්යයෙන්ම සෙලියුලේස් කියන එන්සයිම් එක තියෙන්න ඕන ආහාර ජීර්ණ පද්ධතියේ හේතුව තමයි
එයාලා වැඩිපුරම කන්නේ ශාකමය ආහාර. ශාකමය ආහාරවල තියෙන ඒ ද්‍රව්‍ය ජීර්ණය වෙන්න ඕන. නමුත් අපිට එහෙම ප්‍රශ්නයක් නැහැ. අපිට වෙනත් ආහාර ගන්නා නිසා සෙලියුලේස් කියන එන්සයිම අත්‍යවශ්‍ය නැහැ. නමුත් එහෙම සෙලියුලේස් මගින් තන්තු ජීර්ණය නොවන එකත් අපිට ඉස්සරහට වැදගත්. මම කතා කරන්නම් මලබද්ධය ක්‍රියාව එහෙම ඒ රෝගී තත්ත්වයන් ගැන ඔයගොල්ලන්ට කතා කරන්නම්. මට කියන්න ඕනේ කොහොමද සරල ද්‍රව්‍ය බවට පත් වුණා. මේ සරල ද්‍රව්‍ය දැන් අවශෝෂණය වෙන විදිය ගැන කතා කරන්න ඕන. අපි මෙන්න මේ කොටස එදා ලියලා අවසන් කරේ. එහෙම නේද? මේ කොටස. ඒ නිසා අද අපි කතා කරන්න යන්නේ මේ ආහාරයට මොකක්ද වෙන්නේ කියන කතාව ගැන. ඒ නිසා අපි චුට්ටක් මේ මාතෘකාවට අදාළ උපමාතෘකාව ලියාගමු. උපමාතෘකාවක් ලියාගමු. ජීර්ණ ක්‍රියාවලියේදී මේ උපමාතෘකාවක් ලියන්නේ ජීර්ණ ක්‍රියාවලියේදී අන්තඵලවලට ජීර්ණ ක්‍රියාවලියේදී අන්තඵලවලට ජීර්ණ ක්‍රියාවලියේදී අන්තඵලවලට සිදුවන දෑ අන්තඵලවලට සිදුවන දෑ හරි. දැන් හිතන්න යම් දෙයක් අපේ ඇඟට අවශෝෂණය කරගන්න නම් ආහාරය විතරක් සරල ද්‍රව්‍ය බවට පත් වෙලා හරියන්නේ නැහැ. අපේ ඇඟ සූදානමින් ඉන්න ඕනේ ඒ දේ අවශෝෂණය කරගන්න. දැන් හිතන්න අපේ ආහාරය අවශෝෂණය කරන්න අපේ ප්‍රධාන වශයෙන්ම ආහාරයේ සංඝටක අවශෝෂණය කරන ශුද්ධාන්තයේදී. එතකොට මේ ශුද්ධාන්තයේ ශුද්ධාන්ත බිත්තිය කියලා එකක් තියෙනවා. ශුද්ධාන්ත බිත්තිය. මේ ශුද්ධාන්ත බිත්තිය එක්තරා ආකාරයකට අනුවර්තන දක්වනවා මේ ආහාරය අවශෝෂණය වෙන්න. එතකොට මම පොඩ්ඩක් මතක් කරොත් චූට්ටක් සරලව කිව්වොත් මේ වගේ දෙයක්. දැන් හිතන්න අපි කාපු ආහාරය අර සරල ද්‍රව්‍ය බවට පත් කරා. නමුත් සරල ද්‍රව්‍ය ටික ඉක්මනටම අපේ ඇඟෙන් එළියට ගියොත් මොකද්ද වෙන්නේ? අපි අච්චර ජීර්ණය කරපු එකේ ඵලයක් නැහැ. ඒ නිසා අපේ ආහාර ජීර්ණ පද්ධතියේ ශුද්ධාන්තය කියන කොටස මීටර් 7ක් පමණ දිග වෙනවා. ඇයි මෙච්චර දිග උනේ? මීටර් 7ක් පමණ දිග වුණාම වාසිය තමයි මේ ආහාරයේ අන්තඵල ටික එහෙම නැත්නම් ජීර්ණය වූ ඵල ටික ඒ මාර්ගය ඔස්සේ, ඒ බටේ ඔස්සේ, ඒ නාලය ඔස්සේ ගමන් කරන්න ගොඩක් වෙලා යනවා. වෙලාව යන්න මේ ආහාරයේ තියෙන දේවල් ඒක ඇතුළට අවශෝෂණය කරගන්න ලේසි. මේක බටයක් නම් මේ තියෙන්නේ ශුද්ධාන්තය නම් මේ ශුද්ධාන්තයේ දිගේ ආහාර කොටස් දැන් ඔයගොල්ලෝ දන්නවා ආහාර කොටස් කුඩා කුඩා කැලි වලට කැඩිලා තියෙනවා. මේ කොටස් ඉක්මනින් අවශෝෂණය වෙන්න පුළුවන් කමක් තියෙනවා. හා හොඳින් අවශෝෂණය වීම හැකියාවක් තියෙනවා. මේක දිග වැඩි වෙන්න. මේක කොට වුණා නම් මොකද වෙන්නේ? ආහාර ටික මෙතෙන්දී ඉක්මනින් මෙතන තරංගයක් ඇති වෙලා මෙතෙන්දී අවශෝෂණය කරගන්න බැරි දේවල් බුද මාර්ගය ඔස්සේ පිටවෙන්ති වුණා. මහාන්තයට ගිහලා බුද මාර්ගය ඔස්සේ පිටවෙන්ති වුණා. නමුත් මේක දිගයි. දෙවෙනි එක තමයි මේ ආහාරය වේගයෙන් ගමන් කරොත් ඒ ආහාරය වේගයේ ගමන් කිරීම නිසා මේ ආහාරය අවශ්‍ය දේවල් අපේ ඇඟට උරා ගන්න නැහැ. දැන් හිතන්න ඔයගොල්ලෝ දන්නවා පාරේ වේගය අඩු කරන්න සාමාන්‍ය යොදන ක්‍රියාවලියක් තියෙනවා. ඔයගොල්ලෝ අහලා ඇති බැරියර්ස් යොදනවා. එහෙම නැත්නම් බාධක යොදනවා කියන ක්‍රමවේදය. සමහර ස්ථානවලින් ඔයගොල්ලෝ යනකොට පොඩි ගැටිත්තක් පාරේ නිර්මාණය කරලා තිනවා. ඒතර ඔයගොල්ලෝ දන්නවා ඒ එතෙන්දී අනිවාර්යයෙන්ම ස්ලෝ කරන්න ඕන. ඔයගොල්ලෝ හිමින් යා යුතුයි. සමහර ලංකාවේ පාරවලුත් ඔයගොල්ලෝ දන්නවා ඒ හිතලම කරන දේවල් තියෙනවා. වලවල් නිර්මාණය කරලා තියෙනවා. එහෙමද? ගම්වල සාමාන්‍යයෙන් සමහර නගරයේ එකපාරටම ප්‍රධාන පාරේ වලක් නිර්මාණය කරලා තියෙනවා. මම හිතන්නේ ඕනකමින් මේව කළා. කොහොම හරි ඒ විදියටත් යම් ස්ථානයක යම් බාධකයක් තියුණොත් මොකද්ද වෙන්නේ? මේ ආහාරය ගමන් කරන එක ස්ලෝ. දැන් හිතන්න මෙන්න මේ වගේ හිතන්න නැවුම් කිහිපයක් අපි කියන එකට වෘත්තාකාර නැවුම් කියලා. වෘත්තාකාර නැවුම්. ඒ කියන්නේ පොඩි පොඩි නැවුම් මේ වගේ තියෙනවා. එතකොටත් හොඳට බලන්න මේ ආහාරය යනකොට ආහාරය ගමන් කරන්න තියෙන බාධාව වැඩි. ඒ නිසා මේ ආහාරයේ අන්තඵල ස්ලෝ එකේ හිමීට යනකොට ඒ ජීර්ණය වෙන්න පාසුයි. ඒ දෙවෙනි කාරණේ. තුන්වෙනි කාරණේ තමයි
මේ කියපු වෘත්තාකාර නැවුම් මත අංගුලිකා කියලා ව්‍යුහයක් තියෙනවා. අන්නේ අංගුලිකාව තමයි මම මේ දැන් අඳින්න යන්නේ. හොඳට බලන්න මේ අංගුලිකාවේ ව්‍යුහය ගැන. මේ අංගුලිකාවේ මෙන්න මේ විදියට ස්තරයක් තියෙනවා මේ බිත්තියේ. මෙන්න මේ වගේ ව්‍යුහයක් මං අංගුලිකා කොටස් දෙකක් මේ ඇඳලා තියෙන්නේ. අංගුලිකා අති විශාල ප්‍රමාණයක් අපේ ශුද්ධාන්තේ තියෙනවා ගණන් කළ නොහැකි ප්‍රමාණයක්. මේ වගේ අපි කියනවා අංගුලිකා. දැන් මේ වෘත්තාකාර නැවුමක තමයි අංගුලිකාව තියෙන්නේ. මේ අංගුලිකාවට හොඳට බලා ගන්න මේ බිත්තිය ඉතාමත් තුනි. ඉතා සියුම් බිත්තියක් තියෙන මේ අංගුලිකාවේ. මේ බිත්තිය තුනී වෙන්න හේතුව ඒකේ පහසුව තමයි තුනී වෙනකොට ඔයගොල්ලෝ දන්නවා අවශෝෂණය කරගන්න පහසුයි. මේ තමයි අංගුලිකාව ඇත්තම ව්‍යුහය. මේ අංගුලිකාව තුල මෙන්න මෙහෙම දෙයක් වෙනවා. එකක් තමයි මේ වගේ නාලයක් ගමන් කරනවා. එක වෙනින් පාටකින් ඇන්දොත් ඔයගලන්ට මේ වර්ණය පේනවා ඇති. ඔයගොල්ලෝ දන්නවා මේ තමයි දමනියක්. වර්ණය නම් කොළ පාටේ දිස් කරලා තින්නේ. මේ දමනියක්. ඒ වගේම මේ දමනියක් ඔයගොල්ලෝ දන්නවා දමනියක් සාමාන්‍ය ශිරාවකට තමයි ඊළඟට එකතු වෙන්නේ. මේ තියෙන්නේ ඒ වගේ ශිරාවකුත් ගමන් කරනවා. මේ වගේ ශිරාවක් යනවා. ඒ වගේම තමයි මේ දමනියේ ඉඳන් ශිරාවට මෙන්න මේ වගේ අතු කොටසක් තියෙනවා. ඇයි මෙහිම රුධිර නාල පිහිටන්නේ අංගුලිකාවක් තුල? පොඩ්ඩක් කල්පනා කරමු. එකක් තමයි ආහාරය දැන් ගමන් කරනකොට මම කිව්වා ඉතා සරල කොටස් ඇවිල්ලා තින්නේ. ඒ සරල කොටස් මේ ස්ථානෙට ආවට පස්සේ ඉතාමත් පහසුවෙන් මේ බිත්තිය හරහා ගිහිල්ලා මේ බිත්තිය තුනි මේ බිත්තිය හරහා ගිහිල්ලා ඉක්මනටම අපේ රුධිරයට එකතු වෙන්න ඕන. ප්‍රධාන දේ තමයි අපේ ආහාරවල තියෙන ඒ සරල සංඝටක විශේෂයෙන් ග්ලූකෝස් වගේ දේවල් අපේ රුධිරයට ඉක්මනට එකතු වෙන්න ඕන. ඒ නිසා මේ ස්ථානයේ හොඳ රුධිර සංසරණයක් සිදු වෙනවා. එහෙනම් රුධිරයට එකතු වන්නේ අපි කන ආහාරවල මොනොසැකරයිඩ් එහෙම නැත්නම් ග්ලූකෝස්, ෆ්‍රුක්ටෝස්, ගැලැක්ටෝස් වගේ සංයෝග. ඒ වගේම තමයි ඇමයිනෝ අම්ලත් මෙන්න මේ ඔස්සේ ඇතුල් වෙනවා. නමුත් චුට්ටක් මතක තියාගන්න මේද අම්ල හා ග්ලිසරෝල් ඔගොල්ලෝ මට්ටමට උගන්වන්නේ මේද අම්ල හා ග්ලිසරෝල් කියන සංයෝග දෙක අවශෝෂණය වන්නේ අපි කියනවා මෙන්න මේ ඔස්සේ ගමන් කරන පයෝලස නාලිකාව කියලා කොටසක් තියෙනවා. මම ඔයගලන්ට ඒක වෙනින් පාටකින් වෙනින් පාටක් නැහැ. මම මෙහෙම අඳින්නම්. හොඳට බලා ගන්න මේ අඳින ව්‍යුහය. මේ වෙනමම මේ වගේ නාලයක් ගමන් කරනවා. ඒ කියන්නේ තුනක්. දැන් යටින් ඇත්තටම නාල තුනක් යනවා වගේ දෙයක්. අන්න ඒකට කියනවා පයෝලස නාලිකාව කියලා. මම නම් කරොත් මේ තමයි මේ පැත්තෙන් නම් කරන්නම්. මේ තමයි අංගුලිකාව. ඒ වගේම තමයි මේ තමයි ගමන් කරන එකේ ගමන් කරන ඇත්තටම අපි කියනවා දමනියක්. හරිද? මේක ඇත්තටම දමනිකා කියලා නම් කරනවා නම් වඩාත් හොඳයි. හේතුව තමයි දමනියක් සාමාන්‍යයෙන් බෙදුනට පස්සේ ඔයගොල්ලෝ දන්නවා දමනිකා කියලා කියන්නේ. දමනිකා. ඒ වගේම මේ තමයි ඒ අදාළ ශිරාවක්. අපි කියනවා අනුශිරාවක්. ඇත්තටම අපිට නැත්තම් දාන්න පුළුවන් රුධිර කේශනාලිකා කියන කොටස දාන්න පුළුවන්. මොකද මේ දෙකම එකතු කරලා මම ඕනනම් රුධිර කේශනාලිකා කියලා දාන්නම්. මෙන්න මේ මැද ව්‍යුහයට මම මෙතනින් එක නම් කරන්නම්. මේ තමයි පයෝලස නාලිකාව. ඒකට අපි කියනවා පයෝලස නාලිකාව කියලා. මේක ඇතුළට යන්නේ මේද අම්ල හා ග්ලිසරෝල්. ඇයි කියලා ඔයගොල්ලෝ ඇහුවොත් දැන් හිතන්න අපේ ඇඟේ
එකවරම රුධිරයේ තෙල් මට්ටම හෙවත් මේද අම්ල මට්ටම වැඩි වුණොත් අපි ඒ අවස්ථාවට කියනවා එක් එක් රෝගී තත්ත්වයන් ඇති වෙනවා කියලා. ඔයගොල්ලෝ දන්නවා විශේෂයෙන් කොලෙස්ටරෝල් වර්ග ඒ වගේම ඒ කොලෙස්ටරෝල් වර්ග වලත් ඒ වගේම ඔයගොල්ලෝ තව දෙයක් තියෙනවා LDL හා HDL කියලා. අධි ඝනත්ව ලිපෝප්‍රෝටීන හා අඩු ඝනත්ව ලිපෝප්‍රෝටීන. මෙන්න මේ අඩු ඝනත්ව ලිපෝප්‍රෝටීන රුධිරයේ තිබීම එච්චර හොඳ දෙයක් නෙවෙයි. වැඩි ඝනත්ව ලිපෝප්‍රෝටීන තියෙන එක තමයි හොඳ. එතකොට රුධිරයට කෙලින්ම අර කිව්වාගේ මේදම්ල හා ග්ලිසරෝල් එකතු වුණොත් වෙන්නේ මොකද අපේ රුධිරයේ තියෙන LDL මට්ටම එකපාර වැඩි වෙන්න පුළුවන්. ඒතර ලොකු ඇඟේ ක්‍රියාවක් සිදු වෙන්න වෙනවා මෙන්න මේ මට්ටම අඩු කරන්න. ඒ නිසා මොකද වෙන්නේ? පයෝලස නාලිකාවට එකතු වෙනවා. එපාර කල්පනා කරා මේ පයෝලස නාලිකාව කොහෙටද ගිහිල්ලා එකතු වෙන්නේ? සාමාන්‍ය පයෝලස නාලිකාව නැවත අපේ රුධිර සංසරණයට එකතු වෙනවා වෙනින් ස්ථානකදී. අපි ඉස්සරහට කතා කරන වසා පද්ධතිය ගැන. ඒ නිසා එතෙන්දී ඔයගලන්ට මේ කතාව අයිමත් අහු වෙනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න පයෝලස නාලිකාවට එකතු වෙන්නේ මොනවද? මේදම්ල හා ග්ලිසරෝල් කියන ඒ සංයෝග දෙක එකතු වෙනවා. දැන් බලන්න අපේ ආහාර ජීර්ණ ක්‍රියාවලියේදී අන්තඵල ශුද්ධාන්තයේ බිත්තියේ එක් එක් විකිරණ නිසා එහෙම නැත්නම් වෙනස්කම් නිසා ඊටමත් හොඳින් අවශෝෂණය වෙනවා. තවත් මීටත් වඩා හොඳින් අවශෝෂණය වෙට තවත් අනුවර්තනයක් දක්වනවා. ඒ තමයි මේ අංගුලිකාවේ තවත් ශුද්ධ අංගුලිකා තියෙනවා. තවත් කෙඳි කෙඳි තියෙනවා. ඒ හේතුව තමයි මේ වගේ කෙඳි කෙඳි එහෙම නැත්නම් ශුද්ධ අංගුලිකා පිහිටන්න වාසිය මොකක්ද? තව දුරටත් පෘෂ්ඨ වර්ග ඵලය වැඩි. මේක හැමතැනම තියෙනවා. මට මේ හැමතැනම ඇඳොත් ඔයගොල්ලෝගේ රූපය අපැහැදිලි වෙන නිසා මම එක ස්ථානයක විතරයි ඇඳලා තින්නේ. අපි මේ වලට කියනවා ශුද්ධ අංගුලිකා පිහිටනවා. ශුද්ධ අංගුලිකා පිහිටනවා. ඒ ශුද්ධ අංගුලිකා පිහිටීමේ වාසිය තමයි මේ ශුද්ධ අංගුලිකා පිහිටන්න. එතකොට මේකේ වර්ගඵලය වැඩි. වර්ගඵලය වැඩි යනු එතන අවශෝෂණය වෙන්න ලේසි. වැඩි කාලයක්. ඒ කියන්නේ ඒ අවශෝෂණය වෙන ප්‍රමාණය වැඩි කරන් තමයි මේ හැම අණුවතයක්ම දාන්නේ. එහෙනම් බලන් ගියාම අපේ ශුද්ධාන්තයේ තියෙන ඒ ශුද්ධාන්තයේ බිත්තිය ගොඩාක්ම හොඳින් වෙනස් වෙලා එහෙම නැත්නම් ගොඩාක් හොඳින් විකරණය වෙලා තිනවා ආහාර අවශෝෂණයට. අන්න ඒ කාරණේ තමයි අපි දැන් ලියන්න යන්නේ. ඒ නිසා අපි උපමාතෘකාවක් දාගත්තා. අන්න එතන සාමාන්‍ය පාඨයෙන් ලියාගමු. සාමාන්‍ය පාඨයෙන් ලියාගමු. අන්තඵල අවශෝෂණය සඳහා අන්තඵල අවශෝෂණය සඳහා අන්තඵල අවශෝෂණය සඳහා ශුද්ධාන්ත බිත්තිය හා ශුද්ධාන්තයේ ඉතිරි කොටස් අනුවර්තන දරයි. එම අනුවර්තන නම් කියලා කමා එකක් දාමු. එම අනුවර්තන නම් කියලා කමා එකක් දාලා එම අනුවර්තන නම් කියලා කමා එකක් දාලා අපි පල්ලෙහෙන් ලියමු අපි කතා කරපු ඒ කාරණා අංක 1 පළවෙනි අනුවර්තනය අංක 1 අංක 1 ශුද්ධාන්තය ඊතා දිගු වීම ශුද්ධාන්තය ඊතා දිගු වීම ශුද්ධාන්තය ඊතා දිගු වීම අංක 2 ශුද්ධාන්තයේ අභ්‍යන්තර බිත්තිය නැත්නම් ශුද්ධාන්තයේ අභ්‍යන්තර බිත්තියේ
ශුද්‍රාන්තයේ ආභ්‍යන්තර බිත්තියේ ශුද්‍රාන්තයේ අභ්‍යන්තර බිත්තියේ වෘත්තාකාර නැමුම් පිහිටීම වෘත්තාකාර නැමුම් පිහිටීම ඔයගොල්ලන්ට මේක වෘත්තාකාර නැමුම් මොන වගේද කියලා අවබෝධයක් නැත්නම් මම චුට්ටක් මතක් කරොත් සමහර අය ඔයගොල්ලෝ දකිනවා ඇති වතුර ඉහන මෝටර් වල බට සමහර තියෙනවා ඒ බටේ මෙන්න මේ වගේ හැඩයක් දරනවා. කියන්නේ දිගාරින් හකුලන සමහර වොෂින් මැෂින් වලත් ඩ්‍රේනේජ් බටේ වතුර එළියට යන බටේ තියෙනවා. ගොඩක් වෙලාට මේ වගේ රවුම් තියෙන බට දකින්න පුළුවන්. අර වතුර ඉහන අර මං කිව්ව කොළ පාට බට සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ පාරේදීත් එහෙම දකිනවා. එක් එක්කොයි මේ ජල සම්පාදන කට්ටිය පාරේ එක් එක් රිපෙයාර් කරනකොට ඒ වතුර ඉහන ආකාර ඒ වෙලත් තියෙන ඇත්තටම වෘත්තාකාර නැවුම් හැඩයක්. මම ඔයගොල්ලන්ට ඒ වීඩියෝස් පොඩ්ඩක් පෙන්නන්නම්. ඒතර ඒ කතාව වෘත්තාකාර නැවුම් පිහිටීම. අංක 3 එම රැලි මත අංක 3 එම රැලි මත අංගුලිකා පිහිටීම අංගුලිකා එම රැලි මත අංගුලිකා පිහිටීම අංගුලිකා පිහිටීම ඊළඟ පොයින්ට් එක අංගුලිකා බිත්තියේ අංගුලිකා බිත්තියේ ශුද්‍ර අංගුලිකා පිහිටීම ශුද්‍ර අංගුලිකා පිහිටීම අංගුලිකාවෙත් තවත් ශුද්‍ර අංගුලිකා තියෙනවා. අංගුලිකා බිත්තියේ ශුද්‍ර අංගුලිකා පිහිටීම ඊළඟ පොයින්ට් එක අංගුලිකා බිත්තිය ඉතා තුනී වීම අංගුලිකා බිත්තිය ඉතා තුනී වීම අංගුලිකා බිත්තිය ඉතා තුනී වීම අන්තිම පොයින්ට් එක මනා රුධිර සැපයුමක් තිබීම හොඳට රුධිර සැපයුමක් තියෙන්න ඕන මේකට මනා රුධිර සැපයුමක් තිබීම මනා රුධිර සැපයුමක් තිබීම හොඳයි මෙන්න මේ රූපේ ඉක්මනට අපි දාගමු මේ රූපය ඉක්මනට අපි දාගමු ඔයගොල්ලෝ දන්නවා මේ පාර O level පේපරෙත් අපේ ආහාර ජීර්ණ ක්‍රියාවලියට අදාළ කොටස් තමයි ගොඩාක්ම ඇහුවේ. හරිද? මම හැමදාම කියන දෙයක් තමයි ඒක මේ අවුරුද්දේ ඇහුවා කියලා ඕගොල්ලොන්ගේ විභාගයේ එන්නේ නැහැ කියන නිගමනයකට එන්න එපා කවදාවත්. ඒකයි අපි මේ කොටසත් සෑම කාරණයක්ම නිවැරදිව උගන්වන්නේ ඒකයි. හරිද? නැත්නම් අපිට මේක උඩින් පල්ලෙන් කියලා දීලා මේක එන්නේ නැහැ. ඔහොම නැහැ. මොකද මේ සෑම දෙයක්ම ජීවිතයට ගොඩක් වැදගත්. මෙතන ඉන්න පුළුවන් ඇතැම් ළමයි A level බයෝ කරන්න ගිහිල්ලා මීට එහාට ගිහිල්ලා අධ්‍යාපනය ලබන්න. තව කෙනෙක් මැක්ස් කරන්න ගියොත් එහෙම නැත්නම් ඔයගොල්ලෝ දන්නවා ගණිත අංශයෙන් A level කරන්න ගියොත් මේ දේවල් අහන්න ලැබෙන්නේ නැහැ. ඒ වගේම ඇතැම් ළමෙක් ආර්ට් කොමර්ස් වැනි සෙක්ෂන් එකකට ස්ට්‍රීම් එකකට ගියොත් ඒ ආකාරයට ගියත් ඒ ඇට මේ සයන්ස් ඉගෙන ගන්න අවසන් වාරය වෙන්න පුළුවන්. ඒකයි අපි මේ ඉගෙන ගන්න සයන්ස් නිවැරදිව හරියටම උගන්වන්නේ.
හරිද? යම් කෙනෙක් ජීව විද්‍යාව කරොත් ඒ ලෙවල් වල ඒ කෙනාට හැකියාව තියෙනවා නැවත මේ දේවල් මීටත් වඩා ගැඹුරට ඉතා සියුම්ව. හොඳට මතක තියාගන්න මේ ඉතා චූටි දෙයක් උගන්වන්න මේකේ මීට වඩා කරුණු ගණනාවක් තියෙනවා. ඊටත් එහාට ගිහිල්ලා ඕගොල්ලෝ ජීව විද්‍යාංශයෙන් යුනිවර්සිටි එකකට ගියොත් අපි හිතමු ඊට එහාට තව මෙඩිසින් ගියොත් ඒ ආශ්‍රිතව ඔයගලන්ට මීට වඩා දේවල් ඔයගලන්ට මේ ආශ්‍රිතව ඉගෙන ගන්න පුළුවන්. මේකේ රෝගී තත්ත්වයන් ගැන ඒවට ප්‍රතිකාර හැමදේම. නිසා චුට ඉලක්කයක් තියාගන්න ජීවිතේට. ජීවිතේ ඉලක්කය හැමදෙස්සම පෝෂණය කරන්න. ඒ පෝෂණය කරොත් විතරයි ඔයගලන්ට ජයග්‍රහණය කරා යන්න පුළුවන්. ඉක්මනට රූප සටහන දාගමු. ඇඳලා ඉවරයි මේක මට පොඩක් අත උස්සන්න. හරි. අපි ඊට යටින් ලියාගමු. යටින් ලියාගමු. ශුද්ධාන්තයේ රුධිර කේශනාලිකා තුලට ශුද්ධාන්තයේ රුධිර කේශනාලිකා තුලට ශුද්ධාන්තයේ රුධිර කේශනාලිකා තුලට වෙනින් පාටකින් ඇමයිනෝ අම්ල විටමීන khනිජ ලවණ හා විටමීන khනිජ ලවණ හා මොනොසැකරයිඩ්
සාමාන්‍ය පාටින් අවශෝෂණය වේ. අවශෝෂණය වේ. ඊළඟ පොයින්ට් එක සාමාන්‍ය පාටින් පයෝලස නාලිකාව තුළට පයෝලස නාලිකාව තුළට පයෝලස නාලිකාව තුළට මේ දම්ල හා ග්ලිසරෝල් මේ දම්ල හා ග්ලිසරෝල් හා ග්ලිසරෝල් අවශෝෂණය වේ. අවශෝෂණය වේ. ඒ කියන්නේ මෙන්න මේ අවස්ථාවට අදාළව රුධිර කේශනාලිකා තුළට තමයි මේ දේවල් ඇතුල් වෙන්නේ. මේ කියන්නේ පයෝලස නාලිකාව තුළට. මෙන්න මේ දෙකත් මේ විදිහට සාරාංශගතව ලියලා තියාගන්න. එතකොට මේක මොකද ඒ තරම් වැදගත් ස්ට්‍රක්චර්ඩ් එකේ අනිවාර්යයෙන්ම දැනගත යුතු කාරණයක්. හරිද? මේක අහන තැනක් මොනවද රුධිර කේශනාලිකාවට අවශෝෂණය වෙන්නේ සහ පයෝලස නාලිකාවට අවශෝෂණය වෙන දේවල්. මේ දෙකත් සාරාංශගතව ලියලා තියාගමු. ඔයගොල්ලන්ට මම වීඩියෝ දර්ශන කිහිපයක් පෙන්වන්නම්. ආහාර ජීර්ණ පද්ධතිය පිළිබඳව. The human digestive ඔයගොල්ලන්ට පේනවා ඇති හොඳට බලමු. හැමෝටම පේනව නේද? මට චුට්ටක් කියන්න පේනව නේද ස්ක්‍රීන් එක? ළමයි පේන සර්. වීඩියෝ එක පේනව නේද? වීඩියෝ එකේ මුකුත් පේන්නේ නැහැ සර්. ස්ක්‍රීන් එක විතරයි පේන්නේ. පොඩ්ඩක් ඉන්න. දැන් දැන් පේන සර්. හරි. ඔන්න මම ආයි මුලින් ඉඳන් යන්න. හොඳට මුලින් ඉඳන් බලමු අපි. මේ ආහාර The ජීර්ණ human පද්ධතිය මම ඊළඟට digestive අයිමත් system කියලා is දෙන්නම් very මේ කතාව. complex and has evolved over millions of years. It basically consists of the rectum, the large intestine, the small intestine, the pancreas, the stomach, also called gaster and ventriculus, and the liver with the gallbladder. The esophagus is also part of this system, as well as various salivary glands near the mouth. First, the food is broken up in the mouth by the teeth and then mixed with saliva with the help of the salivary glands.
Saliva contains a digestive enzyme called amylase that already begins to digest carbohydrates in the mouth. It splits carbohydrates into smaller units. The ball-like mixture of food with saliva, also known as bolus, is pushed into the throat by the tongue, and finally into the esophagus, which propels the bolus to the stomach. The esophageal lumen, that is, the opening inside the esophagus, is very flexible, which allows boluses of different sizes to be transported. The esophagus consists of several layers. These layers occur throughout the entire digestive tract. The two outer muscle layers are responsible for peristalsis. Through these two muscles, the bolus can be transported from the mouth to the stomach, even if the person is standing on his head. The stomach is often divided into 6 areas. The stomach is composed of a similar structure to the esophagus. It has a longitudinal muscle layer on the outside. Underneath, we can find circular muscle fibers. In addition to this, there is an oblique muscle layer overlaying the mucosa. On the inside, there are rugae that allow the stomach to enlarge when food is consumed. The stomach wall contains gastric glands. They produce mucus, which is able to protect the stomach wall from the secreted gastric acid. Gastric acid is produced by simply smelling or seeing food, but also spices, and the stretching of the stomach causes the secretion, that is, the release of gastric acid. About 1 to 2 liters of gastric juice are produced per day. Since the esophagus does not have a protective mucus layer like the stomach and esophagus are separated by a sphincter. It relaxes when a bolus is pushed from the esophagus into the stomach and then contracts to prevent acid and food from going back up. Gastric juice consists, among other things, of hydrochloric acid, the enzyme pepsin, the intrinsic factor, and lipase for the digestion of fat. In addition to nutrients, food also contains bacteria that can damage the body. The components of hydrochloric acid are able to destroy harmful bacteria. In addition, hydrochloric acid converts pepsinogen, also released by the gastric glands, into pepsin. Pepsin is able to break down proteins in the stomach. For a vitamin B12 absorption in the small intestine, the intrinsic factor is needed, which is produced by the gastric glands. The vitamin must combine with intrinsic factor, then it can be absorbed later by the small intestine. Vitamin B12 helps keep the body's nerve and blood cells healthy and helps make DNA. It also contains gastric lipase, an acid-resistant enzyme for fat digestion. In the stomach, gastric lipase splits a triglyceride into a free fatty acid and a diglyceride, whereby only the free fatty acid can be absorbed by the body. More effective fat digestion takes place in the small intestine. ඔගොල්ලොන්ගේ මට්ටමේදී උගන්වන්නේ නැහැ ආමාශය ලයිපේස් කියන කතාව ඇත්තටම ලයිපේස් සුළු Through ප්‍රමාණයක් gastric තියෙනවා. juice and stomach movements, which take place approximately every 20 seconds,
the individual boluses are mixed to a semi-fluid mass of partly digested food, the so-called chyme. The chyme cannot enter the duodenum at first because there is a sphincter at the stomach exit. The pyloric sphincter resembles the esophageal sphincter. The pyloric sphincter opens only a few millimeters, so that larger pieces remain inside the stomach. In the first section of the small intestine, the duodenum, bile, ග්‍රහණය and කොටතර තමයි pancreatic ආහාර එකතු වෙන්නේ. secretions are mixed with the chyme via the ampulla of Vater. Pancreatic juice contains numerous digestive proenzymes and enzymes. In order for these to do their job, a higher pH value than that in the stomach is necessary. For this reason, pancreatic juice contains sodium hydrogen carbonate. Hydrogen carbonate is able to neutralize the acid in the chyme and thus produce the optimum pH value of 7 or 8. Pancreatic juice also contains proenzymes. It is only through enterokinase, released by the duodenum wall, that the proenzyme trypsinogen becomes trypsin, which can split proteins and activate other trypsinogens. We also find alpha amylase, which we had already found in the mouth. It now does the rest regarding the splitting of carbohydrates, which it converts into maltose and isomaltose. Furthermore, pancreatic lipase is able to split ඉතින් triglycerides මේද ආම්ල into two හා free ග්ලිසරෝල් fatty එකතු වෙන හැදෙන acids. මේදය The හා gastric ලිපිඩ lipase, එකට as we have seen lipase before, විලන්නේ can මේද produce only one free fatty acid. The pancreatic lipase can cleave triglycerides excellently because the මෙතන bile breaks the සංයෝගය fats down into tiny droplets. මුලින්ම This is called emulsification. එතකොට තෙල් Numerous පිට other මගින් enzymes are part of තෛලෝදකරණය pancreatic කියන ඔය juice, කතාව. but these will not be explained in detail here. Bile is produced by the අන්න මේ liver cells අක්මාව and transported to the අක්මාවෙන් තමයි gallbladder. පිත හදන්නේ. The bile පිත is stored in තාවකාලිකව the තැන්පත් කරන gallbladder and පිත්තාශය. ඔබට finally පේනවා ඇති added to the පිත්තාශය. food in the ඊට පස්සේ ඒකයි duodenum via the අඥාංශික ampulla යුෂය of දෙක Vater. එකතු වෙනවා. The pancreas also ඒ releases අඥාංශික juice යුෂය via දෙක the තමයි ampulla of Vater. අර කිව්ව ඔය තෙන් පෙන්නන The small අඥාංශය. intestine consists of three sections: ඒකෙන් තමයි මේ duodenum, ශුද්ධාන්තයට එන්නේ. jejunum, and ileum. The ileum ශුද්ධාන්ත continues කොටසට into ඇවිල්ලා the එකතු large intestine in the right lower abdomen. The duodenum and the jejunum have circular folds to increase the contact surface with the food. මේ බලන ශුද්ධාන්තයේ These අර මං කිව්ව circular folds විකිරණ extend එක about ගොඩාක් 1 දිගයි. centimeter into ඒ the වගේම ඇතුළේ lumen of the වෘත්තාකාර small නැවුම් තියෙනවා. intestine. දැන් බලන්න. These folds are covered with small finger-like projections called villi. ඒ වගේම මේ ඇතුලේ පොඩි Villi පොඩි නිකන් increase ගස් the වගේ තියෙන surface අඟුලිකා. considerably. හරිද? Villi are ඔයගොල්ලන්ට about පේනවා ඇති 1 මේ millimeter අඟුලිකා ඔයගොල්ලන්ට long. දිස් වෙන්නේ ඇතුලේ. මේ තියෙන අඟුලිකා ස්වරූපය චුටි චුටි ඇඟිලි වගේ උඩට ඇවිල්ලා මේ අඟුලිකා මේ ස්වරූපයක්. Each villus මේ අඟුලිකාවක් ඇතුලට ගිහිල්ලා අපි බැලුවොත් හොඳට බලන රුධිරය මනා ලෙස රුධිර කේශනාලිකා තියෙනවා. which we will see මෙතන later. රුධිරය ගමන් කරන රුධිර කේශනක අපි අඳපු රූපෙමයි. මේ හොඳට රුධිරය තියෙනවා. බලන්න මේ අවශෝෂණය වෙන දේවල් රුධිරයට එකතු වෙන්නේ. ඔයගොල්ලන් දැන් මතක ඇති රුධිරයට එකතු වෙන සංයෝග මොනවාද කියන එක. මේ තියෙන රුධිර නාල. මෙතන ඇත්තටම ධමනියක් හා ශිරාවක් ගමන් කරන්නේ. මේ තියෙන රුධිර නාල. මේ ඇතුලේ රුධිරය ගමන් කරනවා. මේ රුධිරයට තමයි අර කිව්වා වගේ මේ සංයෝග ආහාරයේ තියෙන සුග එහෙම නැත්නම් ග්ලූකෝස් සරල සීනි ග්ලූකෝස් ටික එකතු වෙනවා. ඒ කියන්නේ මොනොසැකරයිඩ් සියල්ලම ඒ වගේම තමයි ඇමයිනෝ ආම්ලයන් ඒවා එකතු වෙනවා. මේදය මේ තියෙන්නේ අර කිව්ව යකඩමය දේවල්. ඒ කියන්නේ අපි කියන ඛනිජ ලවණ සංයෝග එකතු වෙනවා. Fats are transported by chylomicrons. හැබැයි මේදය අම්ල හා The triglycerides ග්ලිසරෝල් කියන ඒවා are ඔයගොල්ලෝ දන්නවා transported පයොලස virtually නාලිකාවට enclosed in the එකතු වෙන්න ඕන. lipoprotein. මේ තියෙන අර මේද අම්ල
කොටස් ඒකමෙන් තියෙන Chylomicrons පයොලස and නාලිකාව මේ මැදින් ගමන් triglycerides කරන are පයොලස then නාලිකාව transported through the lacteal of මේ the පයොලස villus. නාලිකාවට තමයි එකතු වෙන්න Each ඕන අර villus කිව්වා is වගේ මේ covered by දම්ල හා even ග්ලිසරෝල් smaller කියන සංයෝග. microvilli. They multiply the intestinal surface මේ considerably. අංගුලිකාව අයිමත් හොඳට අපි උඩින් බැලුවොත් ඒකේ ශුද්ධ අංගුලිකා තියෙනවා. මම අර කිව්වේ මේ තමයි ඒකේ උඩ තව ශුද්ධ අංගුලිකා තියෙනවා. මේ තාසියුම් අපි කියන විලීස් ශුද්ධ අංගුලිකාවට විලීස් කියලා කියන්නේ. මේකේ ඒකත් තව දුරටත් ශුද්ධ අංගුලිකා දකින්න පුළුවන්. මේ තියෙන වෘත්තාකාර නැවුම් දැන් හොඳට බලා ගන්න පුළුවන්. ඇතුළේ කොහොමද වෘත්තාකාර The නැවුම් last තියෙන part කියලා of the සිලින්ඩරයක් small වගේ මේක intestine ඇතුළේ is වෘත්තාකාර the නැවුම් ileum. පිහිටනවා. It does not have, unlike the duodenum and jejunum, circular folds. The ileum absorbs electrolytes, such as calcium, for building bones, එක් එක් hair, ఖనిජ and ලවණ teeth. වර්ගත් අවශෝෂණය මෙහිදී සිදු වෙන්නේ මේ කැල්සියම් වර්ග Trace elements, such as zinc, for sperm production and the immune system. සිංක් අපේ ඇඟට Vitamins, such අත්‍යවශ්‍ය as කෙනෙක් B12, for the formation and විටමින් maturation of B12 red කියන blood cells, සංයෝග and අපේ ශරීර renewable වර්ධනය bile සඳහා acid, අවශ්‍ය කෙනෙක්. which is transported back to the ඒ liver වගේම via the bloodstream. පිත්ත බයිල් කියන ඒවා කොහොමුණත් මේ දේවල් මේ කිව්වා වගේ ශුද්ධාන්ත බිත්තියෙන් අවශෝෂණය වෙලා දැන් මෙතනත් ක්‍රමාකුංචනයක් වෙන්නේ මේ. As with ඒ the වෙලා esophagus, ඒ food is අවශෝෂණය transported කරගන්න by බැරි වෙච්ච peristalsis. දේවල් මොනවද අවශෝෂණය In කරගන්න බැරි වුණ contrast, දේවල් ඇත්තටම ජීර්ණය segmentation කරගන්න බැරි වෙච්ච contractions දේවල්. serve to mix හා and shine, මේක which is ඇතුළේ shown ඊළඟට here in ඒ yellow කොටස් and ටික red ඔක්කොම to එකතු make it වෙලා easier to see ගමන් the කරනවා mixing මහා process. අන්ත්‍රය ගාවට. මේ තමයි ඒ ආහාරය ඇත්තට මේ වගේ ක්‍රියාකාරීත්වයක් කියලා මේ ඇතුළට අවශෝෂණය වෙන මේ වගේ චලන ඇති වෙමින් අපේ ඇඟට අවශෝෂණය වෙනවා. අවශෝෂණය කරගන්න බැරි දේවල් ජීර්ණය වුණේ නැති දේවල් තමයි ඊළඟට ගමන් කරන්න ඕන කොතනටද? The large මහා අන්ත්‍රය. intestine is මේ තමයි thicker මහා අන්ත්‍රය than the small ආරම්භක තැන. intestine. හොඳට It බලන්න is මහා about අන්ත්‍රය 1 ආරම්භක meter තැන. long and මේ කොටස surrounds හොඳට the small දැනගන්න මේ මහා intestine. අන්ත්‍රය ආරම්භක තැන The මුල්ම small තැනට කියන intestine is උණ්ඩුකය කියලා. connected to the large හරිද? intestine via the Bowheen's මෙන්න valve. මෙතනින් තමයි මොන The මහා openings අන්ත්‍රයට which shine එන්නේ. is to pass from the small ශුද්ධාන්තේ නම් මහා intestine අන්ත්‍රයට to the එනවා. large intestine. මෙතන මහා The අන්ත්‍ර large බිත්තිය ඇතුළ intestine does not have ස්වරූපය. any villi like the small intestine ශුද්ධාන්තයට වඩා because මහතින් most වැඩි. digestible substances have මේක already ඇතුලේ been absorbed in the විවිධාකාරයේ small බැක්ටීරියා intestine. වර්ග ගණනාවක් ඉන්නවා. හැබැයි However, හිතකර the large බැක්ටීරියා intestine ඉන්නේ. has an estimated 100 ඒ වගේම billion තමයි මේ bacteria බිත්තිය inside. කැඩුණු කොටස් They are important ගණනාවක් for many තියෙනවා. other අපේ ඇඟේ tasks, සෑම විටම such as අපේ the production උඩහම of vitamins අපේ and ශරීරයේ the උඩහම decomposition of සාමාන්‍ය fibers තුවාල for වුණාම the හැම body's යනවා හා energy සමානව production. ඇතුළෙත් මේ වගේම Many of ශුද්ධ these ජීවීන් එක්ක ක්‍රියා bacteria කරන are an බිත්තියක් important තියෙනවා. part of the immune මේ system, ආහාරය අර like කිව්වා killing වගේ ඊළඟට harmful germs. මේ වගේ මහාන්ත්‍රේ The අපි මේකට peristalsis කියනවා or ආරෝහණ shine is බාහුව transported ඊට from the පස්සේ මේ ascending colon ට්‍රාන්සර්ස් to the කොලොන් එක ඊට transverse පස්සේ colon ওই to වගේ the තියෙනවා තව descending කොටස්. colon. ඔයගොල්ලන්ට තියෙන්නේ On මහාන්ත්‍රය its කියන එක way through විතරයි. the large ඒතර intestine, මහාන්ත්‍රයේදී water මේ is removed ආහාරය from අර the child. කිව්ව විදියට ජීර්ණය කරගන්න Furthermore, බැරි the දේවල් fetus is ගිහිල්ලා asked for proper මහාන්ත්‍රයේ excretion of ප්‍රධානම waste. වශයෙන් වෙන්නේ ජලය අවශෝෂණය වෙලා Substances ඊළඟට that මේ cannot be අවසාන absorbed කොටස through වෙන the මේ small තියෙන ගුදය. intestine or the large හරි. intestine මේ තියෙන remain in ගුදය the rectum ඔබ and are පේනවා ගුද finally මාර්ගය excreted රෙක්ටම් through the කියන එක anus. මේ ගුදය අවසානයේ මේ සිදුරෙන් ගුද විවරයෙන් අර මලපා එළියට දානවා. මේ කතාව තමයි සිදුවන්නේ ආහාර ජීර්ණ පද්ධතියේදී. හරි. මම තව වීඩියෝ දර්ශනයක් පෙන්වන්න ඔයගලන්ට. The human digestive system is very complex and has evolved අර over කලින් millions of එකමයි. years. The pancreas, the stomach, also called gaster and The human digestive system, the esophagus, and the stomach. පේනව නේද ස්ක්‍රීන් එක? Describe the පේනව process නේද? of digestion in the stomach. හොඳයි. පේන සර්. හරි. මම ඔන්නයිමත් ඒක දාන්න. The මේ තමයි human ඒත් අර digestive ව්‍යුහයමයි system, මානව the ආහාර esophagus, ජීර්ණ and the පද්ධතිය. stomach. මේ ආහාර ජීර්ණ පද්ධතියේ අපි කතා කරන්නේ මහාන්ත්‍රය ශුද්ධාන්ත මහාන්ත්‍ර කොටස් 6 ගැන ආහාරය කොහොමද ගමන් කිරීම ගැන මේ වීඩියෝ එකේ පෙන්වන්නේ. ඒතර ඔයගොල්ලෝ දන්නවා මේකෙදි අර කලින් කිව්වා වගේ ආහාරය අපි ආහාරය මුඛය ඇතුලේදී හැපීම සිදු කරනවා දත් මගින්. ඒ කරනකොට ඔයගොල්ලෝ දන්නවා කේට ඇමයිලේස් කියන සංයෝගය කෙල මගින් කේට ග්‍රන්ථි තුනක් තියෙනවා. ඒ කෙලවල කේට ඇමයිලේස් කියන ශ්‍රාවය නිකුත් වෙලා ඒ ශ්‍රාවය නිසා ආහාරයේ තියෙන පිෂ්ඨය
ඔගොල්ලෝ mass දන්නවා සුළු ප්‍රමාණයක් මෝල්ටෝස් බවට හරවනවා. as the මෙතන food is ආහාරයේදී swallowed. අපේ මුඛයේදී අර අඹරලා The ඒ soft කතාව. palate එතකොට මේ talks ආහාරය about the ඊළඟට tongue මොකක්ද called වෙන්නේ? pharynx, මේ which කියන විදිහට prevents the entry of ග්‍රසනිකාවට food ඊළඟට into තල්ලු the වෙනවා. දිව nasopharynx. මගින් තමයි තල්ලු කරන්නේ. මේ Then ග්‍රසනිකාවට the තල්ලු food වෙනවා. passes over ග්‍රසනිකාවෙන් to the ඊළඟට epiphylax, හොඳට which is a බලන්න flap-like අර අපි කිව්ව structure which prevents මේ the බලන්න entry of food මේ into the ස්ථානයේදී trachea. It කොහෙටද pushes එන්නේ? down the අන්න epiphylax. ස්ත්‍රෝතයට ඇතුල් වෙනවා. අන්න ස්ත්‍රෝතයට ඇතුල් වෙනවා. අන්න The ස්ත්‍රෝතයේදී food enters the ක්‍රමාකුංචන food චලන pipe මගින් මේ පල්ලෙහාට එන or මේ බලන්න හොඳට esophagus, ක්‍රමාකුංචන චලන මේක ඇති වෙනවා. which connects ඇති වෙලා the මේක pharynx පල්ලෙහාට to the ගමන් කරනවා. stomach. ඒ ගමන් කළා It is අවසානයේ gently pushed down ආමාශය into the දක්වා stomach මේක පැමිණෙනවා. by මේ wave-like නේ muscle ආහාරය contractions and relaxations known as peristalsis. මේ තියෙන එක. ඔයාලට මතක ඇති When කලින් වීඩියෝ එකෙත් food දැක්කා enters the stomach, ආමාශයේදී නම් HCl it ශ්‍රාව changes වෙලා the මේකේ තියෙන bag-like structure. බැක්ටීරියා විනාශ කරනවා. ඒ වගේම Mucus, මේ බලන්නේ ඒන hydrochloric acid, හයිඩ්‍රොක්ලෝරික් අම්ලයේවත් and HCl එකතු digestive වෙනවා. juices ඒ ආහාරය bypass ආම්ලික tongue කරලා cycle, දෙනවා. ඒ වගේම ශුද්ධ ජීවීන් act නැති on the කරලා food දෙනවා. to ඒ help වගේම තමයි digest it පෙප්සිනෝජන් through හෙවත් අක්‍රීය chemical action. පෙප්සීන් සක්‍රීය පෙප්සීන් බවටත් පත් කරනවා HCl මගින්. The mucous membrane protects the inner wall of the stomach from the effects of the acid. මේ බලන්න හොඳට ආහාරයේ අඩංගු වන HCl නිසා මේකත් එක්කෙන මේ තියෙන බැක්ටීරියා දැක්කද? ආහාරයත් එක්ක බැක්ටීරියා ගණනාවක් වෙන ඒවා විනාශ කරලා දෙන්නේ. And also helps in the digestion of proteins. ඒ වගේම තමයි මේ තියෙන්නේ ජීර්ණ යුෂ ප්‍රෝටීන වලට එකතු වෙලා ප්‍රෝටීනය බිඳ හෙලනවා. ඔයගොල්ලෝ පොලිපෙප්ටයිඩ් බවට තමයි එතනදී පත් කරන්නේ. ඊට පස්සේ මේක හොඳට ඇඹරෙනවා. අති විශාල චලනයක් මෙතනදී වෙනවා. අපිට ඒක දැනෙන්නේ නැහැ. නමුත් ගොඩාක් විශාල චලනයක් මෙතනදී වෙනවා. ඒකෙදි කරන්නේ මේ සියල්ලම එකට සංයෝජන එකතු කිරීමක් සිදු කරන්නේ. To form a thick liquid. This thick liquid is called chyme. ඒ එකතු කළා මේ ආමලසය කියන කොටස ඊළඟට ශුද්ධාන්තයේ පළවෙනි කොටසට ඇතුල් වෙන්න ඕන. ශුද්ධාන්තයේ පළවෙනි කොටස ඔයගොල්ලෝ දන්නවා ග්‍රහණීය කියලා හඳුන්වන්නේ මේ ශුද්ධාන්තයේ පළවෙනි කොටස. මේ ග්‍රහණීය ගාවින් යනකොට මේ ආහාරය මෙතනදී එකතු වෙනවා. ඔයගොල්ලෝ දන්නවා අර කිව්වාගේ අක්මාවෙන් ඉඳන් එන පැමිණෙන කොටස් එහෙම නැත්නම් පිත කියන සංයෝගය අක්මාවේ නිෂ්පාදනය වෙලා පිත්තාශය ගබඩා කරලා තියෙන පිත එතනට ශ්‍රාව වෙනවා. ඒ වගේම අග්ඤාශික විශේෂ ශ්‍රාව වෙනවා. ඒ ආශ්‍රිතව ජීර්ණ ක්‍රියාවලිය සිදු වෙනවා. ඒතර ඒක තමයි පැහැදිලි කරොත් අර වුණ සංසිද්ධිය. අන්න ඒකදී තමයි ආහාර ජීර්ණය දැන් ඇත්තටම ආහාර ජීර්ණය වෙලා සහ අවශෝෂණය වෙලා. දැන් ඇත්තටම අපට දැන් කතා කරන්න තියෙන්නේ මහාන්ත්‍රයේදී ක්‍රියාව. දැන් මහාන්ත්‍රයේ ක්‍රියාව දන්නවා. ඇත්තටම ජීර්ණය කරගන්න බැරි වෙච්ච දේවල් ටික තමයි මහාන්ත්‍රයට යොමු කරන්නේ. ඒ මහාන්ත්‍රයට යොමු කළා අවසානයේ ඒ දේවල් වල තියෙන ජලය ටිකත් අවශෝෂණය වෙලා අන්තිමටම ගුද මාර්ගයට යවලා ගුද විවරයෙන් පිට කරලා දානවා. අපි ඒ නිසා ඔතනටම තව පොයින්ට් එකක් ලියා ගන්න ඕන ලියාගමු. රුධිර ග්ලූකෝස් මට්ටම ඔතන පොයින්ට් එකක් ලියාගමු. රුධිර ග්ලූකෝස් මට්ටම වැඩි වූ විට රුධිර ග්ලූකෝස් මට්ටම වැඩි වූ විට රුධිර ග්ලූකෝස් මට්ටම වැඩි වූ විට එම ග්ලූකෝස් අක්මාවේදී ග්ලයිකෝජන් බවට පත් කරයි. මතක තියාගන්න ශාකවල ග්ලූකෝස් ටික තැන්පත් කරන පිෂ්ඨය බවට. හැබැයි අපේ මානවයා ඇතුළු සත්වයන්ගේ හොඳට මතක තියාගන්න ග්ලූකෝස් ටික ග්ලයිකෝජන් බවට පත් කරන්නේ. ඔයගොල්ලෝ මේක 10 පළවෙනි පාඩම ඉගෙන ගත්ත කාරණාත් දැන් තමයි තහවුරු වෙන්නේ. හොඳද? ග්ලයිකෝජන් බවට පත් කරයි. දැන් ඊළඟ පොයින්ට් එකද? දැන් ආහාරයේ ඉතිරි කොටස්
මහා අන්ත්‍රයට ගමන් කරයි. ආහාරයේ ඉතිරි කොටස් මහා අන්ත්‍රයට ගමන් කරයි. ආහාරයේ ඉතිරි කොටස් මහා අන්ත්‍රයට ගමන් කරයි. හොඳයි. අපි ඊළඟ උපමාත්‍රකාවලිය ගමු. මහා අන්ත්‍රයේදී සිදුවන ක්‍රියාවලිය. මහා අන්ත්‍රයේදී සිදුවන ක්‍රියාවලිය. මහා අන්ත්‍රයේදී සිදුවන ක්‍රියාවලිය. අපි ඉක්මනට ඒ ටික ලියා ගමු. මහාන්ත්‍රය මීටර් 1.5ක් පමණ මීටර් 1.5ක් පමණ දිගුවන අතර ජීර්ණය නො වූ ආහාර කොටස් ශුද්ධාන්ත බිත්තියේ කොටස් ශුද්ධ ජීවීන් ආදිය මහා අන්ත්‍රයට පැමිණෙන අතර එය තුළට පැමිණෙන ජලය අවශෝෂණය සිදු කරයි. ඊළඟ පොයින්ට් එක මහාන්ත්‍රයේ මුල් කොටස උණ්ඩුකය වන අතර අවසාන කොටස ගුදය වේ. ඊළඟ පොයින්ට් එක මහා අන්ත්‍රයේ ද්‍රව්‍ය ගුදයට ඇතුළු වූ පසු ඒවා මල ද්‍රව්‍ය ලෙස හැඳින්වේ. අන්තිම පොයින්ට් එක ගුදය තුල මල ද්‍රව්‍ය එකතු වූ පසු
මල ද්‍රව්‍ය එකතු වූ පසු සිරුරෙන් මල පහ බැහැර කිරීම සිදු කරයි. සිරුරෙන් මල පහ බැහැර කිරීම සිදු කරයි. මෙන්න මේ රූප සටහනත් අපි දාගමු ඉක්මනට. මේක හොඳට බලන්න මේ කොටස් සාමාන්‍යයෙන් අපි කියනවා උණ්ඩුක පුච්චය කියන්නේ මෙන්න මේ වගේ චූටි ප්‍රසවයක් තියෙනවා. මේ උණ්ඩුක පුච්චයේ ශුද්‍රජීවී ආසාත්මිකතා නිසා ක්‍රියාකාරීත්වය නිසා විස බීජ හේතුවෙන් අපි කියනවා මේකේ ප්‍රදාහයක් ඇති වෙනවා. අපි ඒකට කියනවා උණ්ඩුක පුච්ච ප්‍රදාහය. ඉංග්‍රීසි වලින් මේ ටර්ම් එක අහලා ඇති appendicitis කියන රෝගී තත්ත්වය ඇති වෙනවා මේකෙදි. එතකොට මේ කොටස කපල ඉවත් කිරීම සිදු කරනවා. හරිද? උණ්ඩුක පුච්චය තමයි අයින් කරන්නේ. උණ්ඩුකය නෙවෙයි. හොඳද? උණ්ඩුක පුච්ච මෙන්න මේ කොටස තමයි ඉවත් කිරීම සිදු කරන්නේ. දාගමු. ඊට පස්සේ අපි කතා කරන්න යන්නේ මේකේ රෝගාබාධ ගැන. අපි ඊළඟ මාතෘකාව දාගමු. ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත රෝග හා ආබාධ. ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත රෝග හා ආබාධ. හරි. රෝගයි ආබාධය කියන දෙකක්. ඔයගොල්ලෝ දන්නවා රෝගයක් කියන්නේ යම්කිසි ආකාරයේ ව්‍යාධි ජනකයක් අපිට ආහාර ජීර්ණ පද්ධතියට දැන් ආහාර ජීර්ණ පද්ධතිය ගැන කතා කරොත් ව්‍යාධි ජනකයක් නිසා ඇතිවන ක්‍රියාවක්. ආබාධයක් කියන්නේ ඒ කියන්නේ රෝගයට වඩා වෙනස් අපේ ක්‍රියාකාරීත්වය නිසා හෝ යම් හේතුවක් නිසා එතන සිදුවන ආබාධී තත්වයක්. කියන්නේ ඒ ක්‍රියාවලිය ෆන්ක්ෂන් එක ක්‍රියාව නිවැරදිව සිදු නොවීම. එහෙම දෙයක්. ඒතර රෝගයක් ඇති කරන්න ව්‍යාධි ජනකය ප්‍රධාන වශයෙන්ම ඕන කරනවා. ආබාධයක් ඇති වෙන්න එහෙම ඕන කරන්නේ නැහැ. නමුත් අපේ ක්‍රියාකාරීත්වයේ යම් ස්වභාවයේ වෙනස්කමක් අපේ වැරදි අනුගමනය කරන ක්‍රියාපිළිවෙතක් මේ දේවල් නිසා ඒකෙ සිදුවන ෆන්ක්ෂන් එක ක්‍රියාව වෙනස් වෙන්න පුළුවන්. දැන් හිතමු මෙහෙම දෙයක්. අපි බහුලවම මේ ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව කතා කරන දෙයක් තමයි ગેස්ට්‍රයිටිස් කියන එක. ඒකට සිංහලෙන් කියනවා ආමාශික ප්‍රදාහය. නැත්නම් අපි ඉංග්‍රීසි වලින් වචනේ භාවිතා කරන්නේ. හොඳට මතක තියාගන්න මේ වචන භාවිතා කරනකොට නිවැරදි වචනේ භාවිතා කරන්න. සමහරට ඔයගොල්ලෝ අහලා ඇති එක් එක් පුද්ගලයා කියනවා කෙනෙක්ගේ ගෑස් හැදිලා
gastritis ඔය නිවැරදි වචන නෙවෙයි. මට නෑ ඒ වචන හුරුත් නැහැ. චුට්ටක් මතක තියාගන්න මෙතන විද්‍යාත්මක නිවැරදි වචනේ භාවිතා කරන්න. අපි ඒ ලෙඩේට gastritis කියලා. එතකොට ඕගොල්ලෝ ඉංග්‍රීසි ටර්ම් එකම ලියන්න ඕන කියලා. ඉංග්‍රීසි අකුරු ලිවිතු නැහැ. ඉංග්‍රීසි කියවෙන නම සිංහලෙන් ලිව්වට ප්‍රශ්නයක් නැහැ. දැන් gastritis කියන වචනේ සිංහලෙන් ලියලා ආවට ඒ කිසිදු අවුලක් නැහැ. ප්‍රශ්නයක් නැහැ. ඒතර මේ gastritis කියන්නේ මොකක්ද? මෙන්න මේ වගේ චුට්ට බලාගමු. මම මේ හරි මට මේ රූපේ ඔන්න නිසා මම මේ තාම තියලා තින්නේ. දැන් ඉතින් ආමාශය ඔයගොල්ලෝ දන්නවා. මේ ආමාශය ඇතුලේ දැන් ඉතින් මේ ආමාශයක බිත්තියේ මේ බිත්තිය තුවාල වීම හේතුවට අපි කියනවා ආමාශික ප්‍රදාහයවත් gastritis. ඇයි එහෙම වෙන්නේ? සාමාන්‍යයෙන් ආහාරයක් ගත්තට පස්සේ තමයි HCl කියලා අම්ලය නිකුත් වෙන්නේ. HCl කියන ප්‍රබල අම්ලය. මේ අම්ලය ක්‍රියාකාරීත්වය නිසා අම්ලයකට පුළුවන් කමක් තියෙනවා. ඔයගොල්ලෝ අහලා ඇති සාමාන්‍යයෙන් යම් කෙනෙක්ට ඇසිඩ් ගහනවා කියන ඇසිඩ් කියන්නේ අම්ල වලට. ඒක ඔයගොල්ලෝ දන්නවා ඇසිඩ් ගැහුවට පස්සේ ඒක කෙනෙක්ගේ මරණ චේතනාවෙන් කරන දෙයක්නේ. ඒතර ඒකෙදි වෙන්නේ මොකද්ද? හැම ගැලවෙනවා. එහෙම නැත්නම් හැම පිච්චෙනවා. ගොඩාක් පිලිස්සුම් ඇති වෙනවා. ඉතින් අපේ ඇඟ ඇතුලේ HCl තියෙනවා. මේක ප්‍රබල අම්ලයක්. මේ අම්ලෙන් කරන්නේ මොකද්ද? මේ බිත්තිය තුවාල කරනවා. මට මේක තුවාල වෙන්න පුළුවන් හේතු මොනවද? එකක් තමයි නිසි වේලාවට ආහාර නොගැනීම. පළවෙනි දේ තමයි නිසි වේලාවට ආහාර නොගැනීම කියන ක්‍රියාවලියේදී. ඒ කියන්නේ ආමාශය ගොඩාක් වෙලා හිස් වෙලා තිබුණොත් මේ තත්ත්ව වෙනවා. ඊළඟ කාරණේ තමයි ඇතැම් ඖෂධ වර්ග තියෙනවා මේක බලපෑම් කරනවා. ඒ නිසා ඇතැම් ඖෂධ වර්ග විශේෂයෙන් ඇස්ප්‍රින් වගේ ඖෂධ ඒවා ගන්න පුද්ගලයෙක් අනිවාර්යයෙන්ම ආහාර වේලගත් විගසේ ඇස්ප්‍රින් කියන ඖෂධය ගන්න ඕන. නැත්නම් මොකද වෙන්නේ? මේ ආහාර ජීර්ණ ක්‍රියාවලියේදී මේ ස්ථානය තුවාල වෙන්න පුළුවන්. තවත් දේවල් තමයි මානසික ආතතිය. ඔයගොල්ලෝ දන්නවා mental stress කියන එක. මේකෙදිත් වෙන්නේ ගොඩාක් කෙනෙක් සමහරට යම් හේතුවක් නිසා ගොඩාක් කල්පනා කරනවා නම් හිතනවා නම් එතකොට වෙන්නේ මොකද්ද? මෙන්න මේ ඒ ක්‍රියාවලිය ආමාශයට බලපෑම් වෙනවා. අනිත් කාරණේ තමයි සමහරුන්ගේ ওই එක් ක්‍රියාකාරීත්වයක් තියෙන මේ ඒ කියන්නේ උදාහරණයක් විදිහට අම්ල වර්ග මිරිස් වර්ග ආහාරයට ගන්න පුරුද්දක් තියෙනවා. වැඩිපුර ගැනීම. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දන්නවා ආසියාතික රටක් වන ශ්‍රී ලංකාව බහුතරයක් මිනිස්සු මිරිස් හා තෙල් වලට ගොඩාක් ප්‍රියයි. ආහාර රස ගන්න ඒකෙනුත් අධික ලෙස මිරිස් හා තෙල් යොදා ගැනීම මෙන්න මේ කිව්ව gastritis වලට ප්‍රධාන හේතුවක්. ඒ වගේම තමයි මද්යසාර හා දුම් වැටි පානය හොඳට මතක තියාගන්න. ශ්වසන පද්ධතියට දුම් වැටි කතා කළ යුතුයි. මේකෙදිත් ආහාර ජීර්ණ පද්ධතිය අදාළව කතා කරලා gastritis දෙන්න ප්‍රධානතම හේතුවක් වෙනවා. ඒ මද්යසාර හා දුම් වැටි. චුට්ටක් මතක තියාගන්න මේ දවස්වල ටිකක් මතයක් යනවා. දුම් වැටි වලට ආදේශකයක් නිර්මාණය වෙලා එක්තරා ප්‍රභේදයකින් මම ඒක නෝ නෙවෙයි මම කියන්නේ දුම් භාවිතා කළ යුතුයි. මොන සංයෝගය දැන් හිතන්න සාමාන්‍ය දුම් වැටි එක නිකොටින් කියන සංයෝගය තියෙනවා. අපි ශ්වසන පද්ධතිය වැදගත් නිසා තමයි මම සඳි කතා වෙන්නේ. නිකොටින් කියන සංයෝගය තියෙනවා. අපි તો මීට අදාළව ආදේශක හොඳ දෙයක් කියලා සමහරට එක් නම් විකුණලා ප්‍රචාර කරන යම් හොඳ දෙයක් කඩේකට දාන ආයුර්වේද කියන වචනේත් භාවිත කරනවා. දේශීය ආයුර්වේද කියන වචනේ. හොඳට මතක තියාගන්න. ඒ දුම් වැටියකදී සිදුවන්නේ අපි තුම නිකොටින් කියන සංයෝගයෙන් නාවත් දුම කියන එකේ ඔයගොල්ලෝ මතක තියාගන්න පූර්ණ දහනය නොවූ කාබන් හා කාබන් මොනොක්සයිඩ් අපේ රුධිරයට ගමන් කරනවා. ඒක උග්‍ර විසක්. කාබන් මොනොක්සයිඩ් අපි හඳුන්වන්නේ ජීව විද්‍යාවේදී උග්‍ර විසක් රුධිරයට. පළවෙනි දේ තමයි මොන දේ වුණත් හොඳට මතක තියාගන්න දුම් වැටි පානයෙන් වෙන්නේ විපාක මිසක් හොඳක් නෙවෙයි. ඒක හොඳට මතක තියාගන්න. ඒ නිසා කොහෙත්ම හොඳයි කියලා දෙයක් නැහැ දුම් වැටිවල නරකක් නිසා. ඒ නිසා අත්හදා බලන්නවත් භාවිතා නොකළ යුතු දෙයක් තමයි දුම් වැටි. අපි ශ්වසන පද්ධතිය ආශ්‍රිතව කතා කරනකොට මීට වඩා ගැඹුරට කතා කරනවා. ගොඩාක් වෙලාවට සක්‍රිය දුම්පානය හා අක්‍රිය දුම්පානය. කියන්නේ අපි දුම් නොබෙව්වත් පිට කෙනෙක් බොනවා නම් අපි දුම් බෙව්වා හා සමාන ක්‍රියාවලියක් කරනවා. ඊට වඩා විපාක අපට ඇති වෙනවා. ඒ නිසා ඒ කෙනත් පොඩ්ඩක් අවබෝධයෙන් ඉමු. එතකොට දුම් බොන විතරක් නෙවෙයි මැරෙන්නේ අනිත් කෙනත් මැරෙන දෙයක් තියෙන නිසා හොඳට මතක තියාගන්න මේ ක්‍රියාවලිය
අතිශය පහත් ක්‍රියාවලියක් ලෙස සලකන දෙයක් වීරකමක් නෙවෙයි. මට ඒක පැහැදිලිවම කිය යුතු දෙයක්. මේ මම ඒ කතාව කියන්න හේතුව මේ දවස්වල ටිකක් සුලභව යන යම් සංසිද්ධියක් හේතුවෙන් මට දැඩිව කියන්න ඕන දේ තමයි දුම්පානය ඇත්තටම පහත් ක්‍රියාවක්. හරිද? පහත්ම ක්‍රියාවක්. ඒ නිසා එහෙම පුද්ගලයෙක් සමාජයේ ඉන්නවා නම් පළවෙනි දේ තමයි ඔහු කොන් කරත් ප්‍රශ්නයක් නැහැ. ඒක කිසිදු තර්කයක් නැහැ. ඔහු සමාජයේ කෙනෙක් නොවනවා. සතෙක් ගාන දැම්මත් ඒක කමන්නේ. ඒ පුද්ගලයා සමාජය ආරක්ෂා කරන තමා ආරක්ෂා. තමාට ආදරේ නැති පුද්ගලයෙක් සමාජයට වැඩක් නැහැ. තමාම තමා විනාශ කරනවා ගන්නවා නම් පුච්චා ගන්නවා නම් ඒකෙන් තව ඊට වඩා දෙයක් කියන දෙයක් නැහැ. ඒ නිසා දුම්පානය සම්පූර්ණයෙන්ම කෙනෙක් නොකළ යුතු දෙයක් කියන එකේ තර්කයෙන් හොඳට මතක තියාගන්න. හරි. මට හිතට ඕන උනේ ආහාරජීවන පද්ධතිය අර ગેස්ට්‍රයිටිස් කියන රෝගී තත්ත්වයට දුම්පානය හා මත්ද්‍රව්‍ය පානය නැත්නම් මත්පැන් භාවිතය කියන එක ගොඩාක්ම බලපාන ඇසිඩ් මේ සංයෝග භාවිතය. ඒ කියන්නේ අපි කිව්වා අම්ලික ආහාර කෑම, මිරිස් ආහාර කෑම සහ මානසික ආතතිය කියන කාරණාවලදී ગેස්ට්‍රයිටිස් වෙනවා. ඒ නිසා අපි එක් එක් රෝගී තත්ත්ව පොඩ්ඩක් ලියාගෙනමු. තත්වය ગેස්ට්‍රයිටිස් සිංහලෙන් ලියන්න මේ වචනේ ગેස්ට්‍රයිටිස් ලියාගමු. පළවෙනි පොයින්ට් එක ආමාශයේ අභ්‍යන්තර ශ්ලේෂ්මලය ආමාශයේ අභ්‍යන්තර ශ්ලේෂ්මලය ප්‍රදාහයට පත්වීම නිසා මෙම තත්ත්වය ඇතිවේ. දෙවෙනි පොයින්ට් එක මෙහි රෝගී ලක්ෂණ නම් වෙනින් පාටකින් ලියාගමු. එක පෙළට ලියාගමු. ආමාශයේ දැවිල්ලක් ඇතිවීම ඇඹුල් රස උගුරට දැනීම හා වේදනාව ඇතිවේ. ඊළඟ පොයින්ට් එක ગેස්ට්‍රයිටිස් ඇතිවීමට හේතුන් නම් පල්ලෙහාට ඒවා වෙනින් පාටකින් ලියාගමු. නියමිත වේලාවට ආහාර නොගැනීම පළවෙනි එක නියමිත වේලාවට ආහාර නොගැනීම. දෙවෙනි එක අධික ලෙස මිරිස් හා තෙල්
අධික ලෙස මිරිස් හා තෙල් කමයක දාලා අම්ල. අධික ලෙස මිරිස් හා තෙල් කමයක දාලා අම්ල. භාවිතය භාවිතය පොයින්ට් එක අධික ලෙස මත්පැන් හා දුම් වැටි භාවිතය. අධික ලෙස මත්පැන් හා දුම් වැටි පානය. අධික ලෙස මත්පැන් හා දුම් වැටි පානය. ඊළඟ එක මානසික ආතතිය mental stress මානසික ආතතිය මානසික ආතතිය හරි ඒ තමයි පොයින්ට් ටික දැන් සාමාන්‍ය පාටින් අවසන් කරමු මේ ગેස්ට්‍රයිටිස් කියන රෝගී තත්ත්වය අපි මේකෙන් වැළකෙන්නේ කොහොමද පළවෙනි දේ තමයි අපි නිවැරදි ආහාර රටාවක් ගන්නවා නම් මේ ગેස්ට්‍රයිටිස් හැදෙන්නේ නැහැ සහ හොඳට මතක තියාගන්න නිවැරදි ව්‍යායාමවල නියැලෙනවා නම් මේ ක්‍රියාවලිය අපේ ඇඟේ ඒ කියන්නේ ඇත්තටම ව්‍යායාම එක්සර්සයිස් කියන ක්‍රියාවලිය ගොඩාක්ම වැදගත් දෙයක්. එක්සර්සයිස් කිරීම තුළින් එක් එක් රෝගී තත්ත්වයන් වලට ගොඩාක් ප්‍රතිකාර වෙනවා. හොඳට තියන්න කෘත්‍රිම බෙහෙත් බීම මේකට නිසි විසඳුමක් නෙවෙයි. తాවකාලික විසඳුමක් විතරයි. ඒ නිසා මිනිස්සු ගොඩාක් ආසයි මොකක් හරි දෙයක් ඉක්මනට ටැබ්ලට් එකක් භාවිතා ගන්න පුළුවන් නම් ගොඩක් ආසයි. එහෙම වෙන්න එපා. දැන් හිතන්න හදිසියෙවත් අපි හිතමු අධ්‍යාපන ක්‍රමයට අදාළව යම් කාලයක් බිහි වුණොත් මෙහෙම වෙන්නේ නැහැ. යා හිතන්න ගුරුවරු එයාට අදාළ ටැබ්ලට් එකක් හදන එක් පාඩමට ක්ලාස් එකට එනවා ටැබ්ලට් එක තමයි දෙන්නේ. හරිද? පාසල් වල ටැබ්ලට් එකක් දෙනවා. බෙහෙත් පෙත්තක්. එතකොට ඒකෙන් ඒ පාඩම කවර් වෙනවා වගේ. එහෙම සරල මාර්ග නැහැ මේ ක්‍රියාවලියේදී. බෙහෙත් කියන එකත් ඕගොල්ලෝ එහෙම භාවිතා කරන්න යන්න එපා. බෙහෙත් පෙත්ත බිව්වා ලෙඩේ හොඳ කරගන්න බෙහෙත් පෙත්තේ සරණ යන්න එපා. හොඳට මතක තියාගන්න. මේකෙන් කරන්නේ ඒ ගොඩාක් වෙලාවට ඒ රෝගයට අදාළ වටපිටාව හදලා දෙනවා හොඳ වීමට අවශ්‍ය අපේ වගකීම තමයි අපි නිවැරදි දේ කිරීම. සමහර ගොඩාක් වෙලාවට ඔයගොල්ලෝ දකින්න දෙයක් තමයි දියවැඩියාව තියෙන අය බෙහෙත් ගන්නවා එක් එක්කෙන්නත් ගන්නවා. හැබැයි සීනි පාලනය කරන්නේ නැහැ. ඉතින් කොහොමද ලෙඩක් හොඳ වෙන්නේ? ඒ නිසා හොඳට මතක තියාගන්න මේ ඖෂධ වලටම බාර දීලා සෑම දෙයක්ම මේව කරන්න ලෙඩේ හොඳ කරගන්න ලේසියි. අපි ආරක්ෂා වෙන්න ඕනේ මේ කොරෝනා වෛරස් එක හොඳ උදාහරණයක් මේ දවස්වල. හරිද? ඒකෙදිත් එන්නත කියන එක මත නෙවෙයි ඒකෙන් එහාට ගිය අපි ආරක්ෂිත පිළිවෙලක් අනුගමනය කිරීම. හරි. අපි දෙවෙනි තත්ත්වය ලියන්න යන්නේ. අපිට උතන්ට දාලව ලියාගෙනමු අන්තිම පොයින්ට් එක ඉවර කරලා දාමු. ગેස්ට්‍රයිටිස් දාලව ගමු. මේ වළක්වා ගැනීම සඳහා නිවැරදි ආහාර රටාවක් පවත්වා ගත යුතුය. නිවැරදි ආහාර රටාවක් පවත්වා ගත යුතුය. හරි. ඊළඟ තත්ත්වය ලියාගමු මලබද්ධය. අපි ඉංග්‍රීසි වලින් කියන constipation කියලා. මලබද්ධය. මේක ගැන ඒ කියන්නේ මේ ජීව විද්‍යාව ඉගෙන ගන්නවා නම් දැනුවත් විය යුතුම කාරණයක්. මම ඒකයි කිව්වේ පොතට සීමා වීලා ඉගෙන ගන්න එක නෙවෙයි මෙතනදි කරන්න ඕන ජීවිතයට විද්‍යාව දැනගන්න ඕන. හොඳට බලා ගන්න. මලබද්ධයේදී වෙන්නේ මෙන්න මේ කතාව. මෙතන ඉන්න අහන් ඉන්න මේ පිරිසගෙත් තියෙන්න පුළුවන්. ඒකයි මේකේ වැදගත්කම. ආහාරය අරගෙන මහාන්ත්‍රය දිගේ ඇවිල්ලා ගුදය කොටසට එනවා. මේ ගුද කොටසේ මෙන්න මෙතන පිදාන දෙකක් තියෙනවා. පිදානයක් කියන්නේ ඇරෙන වැහෙන කොටස්. මේ ස්ථානයේ සහ මේ උඩ කොටසේ. එතකොට මේකේදී සිදුවෙන්නේ සිනිඳු පේශී වල ක්‍රියාවලිය. සිනිඳු පේශී යනු ඔයගොල්ලෝ දන්නවා අනිච්චානුගේ හිතාමතා නෙවෙයි වෙන්නේ අපේ ඇඟට ඕන විදියට. ආහාරයේ කොටස් මේ ස්ථානයේ එකතු වෙනවා. එතකොට මේ ගුද මාර්ගය පළල් වෙනවා විශාල වෙනකොට
මොළයට සංඥාවක් යවනවා. ඒක ඇත්තටම සුෂුම්නාව හරහා තමයි යන්නේ. සුෂුම්නාවේදී කියනවා ඒ වෙලාවෙම ප්‍රතික්‍රියාවක් නිර්මාණය වෙනවා. මල පහ මෙතන තැම්පත් වෙලා තියෙන මල පහ පහ කරන්න. මල පහ මෙතන තැම්පත් වෙලා තියෙන මල පහ ටික පහ කරන්න. එළියට දාන්න. හැබැයි ලදරු අවදියේදී නෙවෙයි ටිකක් ලොකු ඔගොල්ලෝ වයසට යන්න තරුණ වියට එළඹෙන්න මෙන්න මෙතන තියෙන පිදානය අපි කියන කංකාල පේශි වලින් නිර්මාණය වෙලා තියෙන මේ පිදානය මේ පිදානය කෙනෙක්ට වහගෙන ඉන්න පුළුවන් පාලනය කරන්න පුළුවන් අපිට පාලනය කරන්න පුළුවන් අපි ඒකට කියන ඉච්ඡානුගය. එතකොට වෙන්නේ මෙතන මල පහ එකතු වුනහම මල පහ පහ කිරීමේ අවශ්‍යතාවය අපි පහ කරලා දානවා. ඒකේ තේරුම තමයි මල පහ කිරීමේ අවශ්‍යතාවයක් කෙනෙක්ට ඇති වෙනවා. ඒ ඇති වුනහම ඒක අපි හිතින් හිතලා මොකද්ද කරන්නේ මල පහ දැන් යන්න අවශ්‍ය නැහැ වෙන වෙලාවක යන්න ඕන කියලා මතයට අපි එනවා. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ගොඩාක් වෙලාවට නවා මිනිසා වගේ සතුන් වෙන සතුන්ගෙන් වෙනස් වෙන්නේ මිනිසාට යම් ආකාරයක උසස් මනසක් තියෙනවා කියලා හිතාගෙන ඉන්න නිසා. එහෙම තමයි හිතන් ඉන්නේ. හරිද? වෙන සතුන්ට හැබැයි තියෙනවා ඊට වඩා සමහර තැන් ක්‍රියාවලදී. මම කිව්වේ තියෙනවා කියලා හිත මිනිස්සු. මනසේ කියලා. මේ මිනිස්සු ඒ නිසා අර ශිෂ්ට සම්පන්න විදියට මල පහ ඒ ඇති වුණ ගමම එතනම යවන්නේ නැහැ. ඊට අදාළව අවශ්‍ය වැසිකිලි කැසිකිලි භාවිතා කරනවා. නමුත් සතුන් එතනටම අදාළව යාලා තැනක් නොතැනක් නැහැ. එතනම ඒ දේ බැහැර කරනවා. මිනිසා අර කිව්වා වගේ මේ වගේ පාලනය කළා සමහර අය ඉන්නවා විශේෂයෙන් හොඳට මතක තියාගන්න මේ කතාව වැඩි පාසල් යන සහ ටියුෂන් ක්ලාස් යන සාමාන්‍ය ළමයින් අතරේ. ඒක පාසල් වල හෝ ටියුෂන් වල වැරද්දක් නෙවෙයි ගුරුවරයා ළමයාට ජීව විද්‍යාව උගන්වන්න නැති කාරණයක්. හොඳට මතක තියාගන්න මෙතන මල පහ එකතු වුනහම මේ මල පහ ඉවත් කිරීමේ බැහැර කිරීමේ ප්‍රතීකය අපි හිතින් හිතලා වලක්ව ගත්තොත් වෙන දේ තමයි එකපාර වලක්ව ගැනීම නෙවෙයි ගොඩක් වෙලා සමහරවිට උදේ ඇති වුණාම මෙයා දවල්ුත් වලක්කගෙන තව ඇති වෙනවා ඒකත් වලක්කගෙන හිටියාම මෙතන මල පහ එකතු වෙනවා මල පහ එකතු වුණාම වෙන දේ තමයි මල පහ වල සාමාන්‍යයෙන් ඇත්තටම අර්ධ තරලයක් එන්නේ ජලයේ තීන තරලයක් මේ තරලය ටික ජලය ටික තව දුරටත් මේක ඇතුලේ අවශෝෂණය වෙනවා ජලය අවශෝෂණය වුණාම වෙන්නේ මොකද්ද මේ මල පහ ඝන තත්ත්වයටපත් වෙනවා ගොඩාක් ඝන වෙනවා ඝන වෙලා මොකක්ද වෙන්නේ මෙන්න මේ බිත්තිය මෙන්න මේ ස්ථානයේ ගොඩාක් ඝන තත්වයේ තියෙන මල පහ. එහෙම වුණාම මොකද්ද වෙන්නේ? ඊළඟ දවසේ උදේ හෝ යම් අවස්ථාවකදී මල පහ කරන්න ගියාම මේක හොඳටම ඝන වෙලා දැන් මොකද්ද වෙන්නේ මේ මල පහ ටික එළියට දාගන්න බෑ. ගොඩක් තද වෙලා, හයි වෙලා ඇතුලේ. එහෙම වුණාම මොකද්ද වෙන්නේ? අපි සාමාන්‍ය වචනයක් විදිහට කියනවා තටමනවා කියන වචනේ. අන්නේ ක්‍රියාවලිය සිදු කරන්න වෙනවා. අන්න ওই தത്വයට අපි කියනවා මල බද්ධය ඇතිවීම කියලා. මේ தത്വයට කියනවා මල බද්ධය ඇතිවීම කියලා. ඕක යම් ආකාරයක කෙනෙක් අපහසුදායක දෙයක් හොඳට මතක තියාගන්න. මීට එහාට ඒ පුද්ගලයා මල බද්ධය කියන தത്വයටත් තවත් එහාට ගියොත් තවදුරටත් මෙයා නොකඩවා අර කිව්වා වගේ ඇත්තට මල පහ කිරීමේ කාර්යයෙන් අපි වළක්වීම හා තන්තු ආහාර ගන්නේ නැති බව හා ජලය පානය අඩුකම නිසා ඊළඟට වෙන්නේ මොකද්ද මේ මල පහ මෙන්න මේ විදිහට සමහර වෙන දවස් ගණන් සමහරවිට මල පහ කරන්නේ එහෙම කරාම වෙන්නේ මොකද්ද මල පහ මෙන්න මේකේ හයි වෙනවා ඝන වෙනවා දැන් ගුද මාර්ගය කියන කොටස ගුදයේ කොටස ප්‍රසාරණය වෙන්න හැකියාව නැහැ මල පහ තැම්පත් වෙලා සමහර වෙලාවට කාලයක් තිස්සේ යනකොට මේ බිත්තියේ හැම අල්ලන්න ගන්නවා ඒ අල්ලලා නමුත් ඒ පුද්ගලයාට ගොඩාක් අධික වේදනාවක් එනවා මල බද්ධය ඇතිවන වේදනාවම ඇති වෙලා සමහර වෙලාවට තටමලා ගොඩාක් වෙලාවට අධික ලෙස තැටමීම නිසා එහෙම නැත්නම් මේ මල පහ කිරීමේ ඒ ක්‍රියාවලිය කරන විට මේ ගුද මාර්ගය එළියට පයින්නවා. අපේ ශරීරයේ එළියට පයින්නවා. එළියට පයින්නවා කියන්නේ ගුද විවරයෙන් එහා පැත්ත ගිහිලා ගුද විවරය මෙහෙමනම් මේ ගුද මාර්ගයේ මේ කොටස මෙන්න මෙහෙම එළියට පයින්නවා. දැන් තියෙන ගුද මාර්ගය එළියේ. හරිද? මේ සාමාන්‍ය ඇඟේ කොටසෙන් ගුද මාර්ගයේ පැනලා එළියට. එතකොට ඒ වෙන ක්‍රියාවලියේදී ගොඩාක් වෙලාවට සමහර පුද්ගලයෝ මේක තමන්ම ඇඟිල්ලෙන් ඇතුළට දාගන්න පුළුවන්. එහෙම ක්‍රියා වෙනවා. මේකෙදී ඔපරේෂන් කරලා මේ කොටස අයින් කරන්න ඕන. මොකද එයාට පුරුද්දක් විදිහට මේකෙදී එළියට එම සිදුවෙන එකපාරක් ආවට පස්සේ. ඒ නිසා සමහර අවස්ථාවලදී මේක ඇතුලේ ලේත් උනත් පහ වෙලා යනවා. ඒ අර්ශස් තත්ත්ව වලට උද්ගත වුණොත්. ඒ නිසා මේක ටිකක් දැනගත යුතුයි. ඒ නිසා අනිවාර්යයෙන්ම
හොඳට මතක තියාගන්න විද්‍යාව දන්න ළමයෙක් ඉගෙන ගන්නවා නම් හා ගුරුවරයා දැනුවත් නම් කෙනෙක්ට මල පහ කිරීමේ අවශ්‍යතාවයක් ඇති වුණොත් ඒක කියන්න දෙයක් නෙවෙයි. එයා ඒ වොෂ්රූම් යන්න ඕන, ටොයිලට්ස් යන්න ඕන, වැසිකිලි කැසිකිලි කරන්න ඕන. කෙනෙක් ඒකට hina වෙනවා යනු ඒක ඒ පුද්ගලයාගේ අඩු මානසිකත්වය. හොඳට මතක තියාගන්න කෙනෙක් යම් ශරීර අවශ්‍යතාවයක් සඳහා එළියට යනවා නම් ඒ කෙනාට යම් කෙනෙක් hina වෙනවනම් ඒ පුද්ගලයා වෙනම ජීවියෙක් වෙන්න ඕන. හරිද? ඒ නිසා හොඳට මතක තියාගන්න ඒවට hina විය යුතු නැහැ. කෙනෙක්ට යම් ආකාරයක මුත්‍රා පහ කිරීම හෝ නැත්නම් මල පහ කිරීමේ අවශ්‍යතාවයක් ඇති වුණොත් ඒ අදාළ යන්න ඕන. නැත්නම් අපි විසින් හුරු වෙන්න ඕන ඒ අදාළ කාලය තුලදී අපි මේ දේවල් කරගෙන ඒ අදාළ ස්ථානෙට යන්න. ඒක තමයි හොඳම දේ මේ ක්‍රියාවලිය. නමුත් සමහරුන්ට එහෙම සමහර වෙලාවට ඇති වෙනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න මේ ප්‍රතීක වළක්වා ගැනීම නුසුදුසු ක්‍රියාවලියක්. ඒ නිසා මේ ක්‍රියාවලිය මතක තියාගන්න. හරි. අපි ඒ නිසා ලියාගමු මලබද්ධය කියන කොටසට. ලියාගමු මල ද්‍රව්‍ය වැඩි කාලයක් රඳවා තබා ගැනීම නිසා එහි ඇති ජලය තවදුරටත් අවශෝෂණය වී මල පහ කිරීමේ අපහසුතාවයක් ඇතිවීම මලබද්ධය ලෙස හැඳින්වේ. ඊළඟ පොයින්ට් එක මෙයට හේතු නම් පල්ලෙහාට ලියාගමු වෙනින් පාටකින්. මල පහ කිරීමේ අවශ්‍යතාව කල් දැමීම දෙවෙනි පොයින්ට් එක ප්‍රමාණවත් තන්තු ආහාරයට නොගැනීම ඊළඟ පොයින්ට් එක ප්‍රමාණවත් ජලය පානය නොකිරීම හරි. ඒ හේතුන් නිසා තමයි ඇත්තටම ඇති වෙන්නේ. අපි ඊළඟ ලියාගමු.
ලියාගමු. නිවැරදි ආහාර රටාවක් හා නිවැරදි ආහාර රටාවක් හා ව්‍යායාමවල නියැලීමෙන් නිවැරදි ආහාර රටාවක් හා ව්‍යායාමවල නියැලීමෙන් මෙම තත්ත්වය මගහරවා ගත හැක. මෙම තත්ත්වය මගහරවා ගත හැක. මෙම තත්ත්වය මගහරවා ගත හැක. හරි. ඊළඟ එක අපි ලියාගමු උණ සන්නිපාතය. අපි ඊළඟ මාතෘකාව උණ සන්නිපාතය. මේක සාමාන්‍ය උණක් නෙවෙයි. මේ උණ තත්ත්වය ඇත්තටම රෝගී තත්ත්වය. සාමාන්‍ය උණක් කියන්නේ ලෙඩක් අපට හැදුනා කියන එක ඉන්ඩිකේටර් එකක්. සංවේදකයක්. එහෙම නැත්නම් අපිට පෙන්눔 කරන දෙයක්. දැන් ගොඩක් වෙලාවට සමහර අයගේ අපි හිතමු තුවාලයක් කකුලේ ඇති වුනහම හෝ අතේ ඇති වුනහම ඒ පුද්ගලයාගේ ඒකට අදාළ උණ ගන්නවා. ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් දකින දෙයක්. ඒත් ඇයි මේ උණක් ගන්නෙ? හිතන්න අපි හිතමු මේ පුද්ගලයා තුවාලේ තියාගෙන වෙන යම් ක්‍රියාවලියක් සිදු කරන්න ගියොත් එයාගේ තුවාලය වැඩි වෙන්න පුළුවන් සහ වෙනත් ආබාධ ඇති වෙන්න පුළුවන්. අපේ ඇඟ ආරක්ෂාව සඳහා උණ කියන රෝගී තත්ත්වය එහෙම නැත්නම් උණ කියන තත්ත්වය ෆීවර් කියන එක ඇති කරනවා. එතකොට මේකෙදි මේ කතා කරන්නේ ඊට දැන් එහෙම උණ ඇති කරාම වෙන්නේ එයාව රෙස්ට් කරන. පළවෙනි දේ තමයි ඒ පුද්ගලයා එක ඇති කරනවා. හොඳට මතක තියාගන්න ඕනෑම රෝගී තත්වයකදී දරුණු රෝගී තත්ත්ව නෙවෙයි සාමාන්‍ය රෝගී තත්වයකදී ප්‍රධානම ප්‍රතිකාරය තමයි රෙස්ට් කිරීම. ඖෂධ නෙවෙයි. රෙස්ට් කළා අපේ ඇඟ ශරීරය ඒ රෝගය හොඳ කරගැනීමේ හැකියාව තියෙනවා. එතකොට මේ උණ සන්නිපාතය ඒවා ටයිපොයිඩ් උණ කියන්නේ වෙනම දෙයක්. මේකෙදි වෙන්නේ ශුද්ධ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය නිසා අපිට ගැහි උණක්. ඒ කියන්නේ මේ උණ සාමාන්‍ය උණට වඩා අධික උණක් ඇති වෙනවා. මේක වෙන්නේ කොහොමද? හරි සරල ක්‍රියාවලියකදී වෙන්නේ ඒ තමයි ආහාරත් එක්ක ශුද්ධ ජීවීන් අපේ ඇඟ ඇතුළට ඇතුල් වෙනවා. හරිද? අපි ඔකට නමක් කියනවා සල්මොනෙල්ලා ටයිපී කියන බැක්ටීරියාව තමයි අපේ ඇඟට ඇතුල් වෙන්නේ අතරම. බැක්ටීරියාවේ නම ගොඩාක් ඔයගලන්ට වැදගත්. සල්මොනෙල්ලා ටයිපී කියන බැක්ටීරියාව ආහාරත් එක්ක ගමන් කරොත් මේ සල්මොනෙල්ලා ටයිපී කියන එක ගොඩාක් වෙලාවට ඉන්නේ මල ද්‍රව්‍යවල. සත්ත්ව මල පහ සහ මිනිස් මල පහ ජලයට එකතු වුණාට පස්සේ අපි වැරදිලා ඒ ජලය හෝ ඒ ආහාර ගත්ත පස්සේ මේ තත්ත්වය ඇති වෙනවා. ඒතකොට ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න කඩවල් වලින් අපිරිසිදු ස්ථාන වලින් කෑම ගැනීම අවදානම්. විශේෂයෙන් කොළඹ පැත්තේ යනවා නම් ඔයගොල්ලෝ දකින්න සමහරලාට නිවුස් වල ඔයගොල්ලෝ දකින්නවා ඒ ආහාර පිසින තැන් සමහරට ආහාර පිසින්නේ හොදන්නේ වැසිකිලි කැසිකිලි කරන ස්ථානවල. අතිශය අපිරිසිදුයි. මේ වගේ තැන්වලදී වෙන දේ තමයි ඒ වලට මල පහවල තියෙන ඒ අපි කියන E. coli වැනි බැක්ටීරියා වර්ග ඉන්නවා. මේ බැක්ටීරියාත් එක්ක සල්මොනෙල්ලා ටයිපී වගේ අය කොච්චර පිස්සුව සමහර ඒ බැක්ටීරියා අයින් වෙන්නේ නැති අවස්ථා තියෙනවා. ජලයත් එක්ක මම මේක පානය වුණ ගමන් කරොත් අපිට සල්මොනෙල්ලා ටයිපී කියන අධික උණ තත්ත්වය ඇති වෙනවා. ඔයගොල්ලෝ දන්නවා ඊට පාචනය වගේ විවිධ තත්ත්වත් ඇති වෙනවා. ටයිපොයිඩ් උණ හේවත් උණ සන්නිපාතයත් අර වගේ කාරණයක්. උණ තත්ත්වයක් ඇති වෙන්නේ මේ ශුද්ධ ජීවීන් ගමන් කිරීම නිසා. නිපාතය කියන මාතෘකාව දාලා වංකද ටයිපොයිඩ් උණ කියලා ලියා ගන්න සිංහලෙන් ලියන්න ටයිපොයිඩ් උණ. ටයිපොයිඩ් උණ. සමහරවිට එහෙම වචනින් ආවොත් ඔයගොල්ලෝ බලයි මොකද්ද කියලා. ටයිපොයිඩ් උණ කියන්නේ තුන සන්නිපාතයම තමයි. ලියාගමු. බැක්ටීරියාවක් නිසා ඇතිවන මෙය පොදු ස්ථානවලින් ස්නානය හෝ ජලය පානය
මගින් මේ ඇතිවේ. මගින් මේ ඇතිවේ. හෝ මගින් ඇතිවේ. ආසාදිත පුද්ගලයෙකුගේ ඊළඟ පොයින්ට් එක. ආසාදිත පුද්ගලයෙකුගේ මල මුත්‍රා ආදිය මෙසන් ආධාරයෙන් වුවද තවත් පුද්ගලයෙකුට බෝ විය හැක. හොඳට මතක තියාගන්න මේ රෝගී තත්ත්වය එදා ඒ කියන්නේ මීට අවුරුදු ගණනාවකට කලින් ගොඩාක් සුලභ එකක්. හේතුව තමයි ගොඩාක් මිනිස්සු මල පහ කරේ වැසිකිලි කැසිකිලි වල නෙවෙයි සාමාන්‍ය පරිසරයේ කැලෑවල. මැස්සෝ ඒවල වහලා ආහාරවල වැහුවට පස්සේ ඒ ආහාර අපි ගත්තාම මේ තත්ත්වය ගොඩාක් ඉස්සර කාලේ ඇති වුණා. හරිද? හොඳට මතක තියාගන්න. පස්සේ තමයි ওই මුද්‍රිත වැසිකිලි භාවිතය කියන එකේදී තමයි මේ කතාව මේ උනේ. ඇතැම් ප්‍රදේශවල ලංකාවේ හොඳට මතක තියාගන්න තාමත් මේ තත්ත්ව තියෙනවා. හොඳද? සන්නිපාත අවස්ථා තියෙනවා, රිසර්ච් වලින් හොයාගෙන තිනවා. එක් එක් පරීක්ෂණ වලින්. ඒයට හේතුව තමයි මුද්‍රිත වැසිකිලි තාම භාවිතා නොවන අය ඉන්නවා. හරිද? ඒ නිසා ඒ තත්ත්ව ඇති වෙනවා. පොයින්ට් එකකට ලියාගමු. මෙම තත්ත්වයේදී දිවේ අධික ලෙස කාරම් බැඳීම කාරම් කියන්නේ සුදු පාට පැල්ලම් හොඳද? දිවේ අධික ලෙස කාරම් බැඳීම ටික දිනකට පසු උදරයේ වේදනාව හා පාචනය හා මල පහ සමග රුධිරය යාම දැක්ගත හැක. අන්තිම පොයින්ට් එක. මෙහි ප්‍රධානතම ලක්ෂණය නම් වැඩිවන උණ පැවතීමයි. අපි අන්තිම රෝගී තත්ත්වයක් කතා කරලා අවසන් කරනවා. මිනිසාගේ සසන් පද්ධතියට එනවා අපි ඊළඟට. අපි නිසා ලියාගමු. අන්තිමම රෝගී තත්ත්වය පාචනය. ඔයගොල්ලෝගේ සිග්නල් ස්ට්‍රෙන්ත් මදි අය සමහරට කට් වෙනවා එනවා ඒ ප්‍රශ්න නිසා ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම වීඩියෝ එක අප්ලෝඩ් කරන නිසා ඒක නැවත බලන්න. බලලා ඒ අඩුපාඩු නිවැරදි කරගන්න පාඩම් කොටසල මේවා අතිශය වැදගත් කාරණා. අපි ඉදිරියේ කතා කරන ඇතැම් පාඩම් වලදී පාඩම කතා කරලා ඔයගොල්ලන්ට නෝට් එකක් වෙනම එවනවා. මොකද ඒක අපේ පහසු සඳහා කියන්නේ ඉක්මනට අපිට පාඩම් මාලාව ඉවර කරගන්න හැකියාව නිසා. හරිද? හරි. අපි ඊළඟ ලියමු පාචනය. ඔයගොල්ලෝ දන්නවා ඉංග්‍රීසි වලින් කියන ඩයරියා කියලා. හරිද?
මේ தත්ත්වය පාචනයේදී වෙන්නේ මල පහ ගොඩාක් යන්න ගන්නවා ජීර්ණය නොවිලා. හරිද? අපි ඒ කතාව ලියලිමු මුලින්ම පාචනය කියන එක. වෛරසයක් හෝ බැක්ටීරියාවක් මගින් රිවිෂන් එකේ වීඩියෝ එක දාලා තියෙන්නේ හොඳද? රිවිෂන් එකේ වීඩියෝ එක එදාම ඊයේම දාලා තිනවා රිවිෂන් එකේ වීඩියෝ එක හොඳද? වෛරසයක් හෝ බැක්ටීරියාවක් මගින් ආන්ත්‍රය ආසාදනය වීම නිසා මෙම තත්ත්වය ඇතිවේ. ආන්ත්‍රය ආසාදනය වීම නිසා මෙම තත්ත්වය ඇතිවේ. ඊළඟ පොයින්ට් එක මෙහිදී දියර තත්ත්වයේ මල පහ පහවීම සිදුවන අතර 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 පුද්ගලයෙකු විචලනය වීමෙන් මිය යා හැක. විචලනය වීමෙන් මිය යා හැක. මේකෙදි මැරෙන්න උනත් පුළුවන් කෙනෙක්. ඇඟේ තියෙන ජලය ටික යන්න. ඇත්තටම ජලය යනවා කියන්නේ ජලය විතරක් නෙවෙයි ඇඟේ තියෙන විටමින වර්ග khනිජ ලවණ යනවා. අපේ ඇඟට khනිජ ලවණ අත්‍යවශ්‍යයි. හොඳට මතක තියාගන්න විවිධ හොඳට මතක තියාගන්න සෝඩියම් වර්ග හෝ ඒවා ඒ අදාළ කොටස් අනිවාර්යයෙන්ම ඕන. ඒ නිසා මේකට ප්‍රතිකාරයක් විදිහට ඔයගොල්ලෝ දන්නවා පළවෙනි දේ තමයි මේ පුද්ගලයාට ඇඟ විචලනයෙන් වළක්වා ගන්න ඔයගොල්ලෝ දන්නවා එක්තරා දෙයක් ජීවනී කියලා පානයක් ලබා දෙනවා. ඒ සංයෝගයේ විශේෂත්වය තමයි ජීවනී මගින් ඇඟේ තියෙන වතුර ඔයගොල්ලෝ දන්නවා යම් ප්‍රමාණයක් තියෙනවා ඒකට දිය කළා ඒක පානය කරාම එකක් ඇඟට ජලය ලැබෙනවා. ඒකේ තියෙනවා සාමාන්‍ය අර කිව්වා khනිජ ලවණ සෝඩියම් ක්ලෝරයිඩ් බහුල වශයෙන්ම තියෙන දෙයක්. සාමාන්‍ය තැඹිලි වතුර පානය කරත් එක ප්‍රශ්නයක් නැහැ. තැඹිලි වතුර කියන එකෙත් ඒ අදාළ khනිජ ලවණ වර්ග තියෙනවා. සහ පොල් වතුර ආදී දේවල් වල. හරි. අපි ඊළඟ පොයින්ට් එක ලියාගමු. උණ සන්නිපාතය හා පාචනය මේ දෙකටම අදාළ වෙලා කියන්නේ. උණ සන්නිපාතය හා පාචනය වළක්වා ගැනීමට අනුගමනය කළ යුතු සන්නිපාතය හා පාචනය වළක්වා ගැනීමට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග හරි. අපි ඇත්තට මේ සෞඛ්‍ය පුරුදු ජීවිතයට තියෙනවා නම් ගොඩාක් හොඳ දේවල්. නිසා ලියාගමු පළවෙනි පොයින්ට් එක අපි ගත යුතු ක්‍රියාමාර්ග අංක 1 නටවා නිවාගත් ජලය පානය. එපාර කියයි දැන් ඔන්න බ්‍රෑන්ඩ් එකක් තියෙනවා ටෙලිවිෂන් එකේ ඔයගලන්ට දකින්න පුළුවන් මේකේ දාලා පානය කරා නම් නටවලා ගන්න ඕන නැහැ නේද කියන කාරණේ. නමුත් නිවැරදි විද්‍යාවට අනුව බැරලෝහ කියන එක නටවා නිවා ගත්තාම අයින් වෙන්නේ නැති බවත්. හැබැයි මෙහෙමයි.
එක මිනිස්සුන්ගේ තියෙන නොදැනුවත්භාවය මිනිස්සුන් ඇන්දවිල්ල සහ රැවටීම. හොඳට මතක තියාගන්න. ජලය කියන එක නැටෙව්වට පස්සේ ජලය සෙල්සියස් අංශක අපි කියනවා නටන උෂ්ණත්වය සෙල්සියස් අංශක 100. මේ උෂ්ණත්වයේදී ඒ ජලයේ අඩංගු වන බැක්ටීරියා, ඒ කියන්නේ අහිතකර බැක්ටීරියා විනාශ වෙනවා. ඇතැම් බැක්ටීරියා ඉන්න ඔයගොල්ලෝ දන්නවා, ඔයගොල්ලෝම ඉගෙන ගත්තා ආන්තික පරිසරයන් වල ජීවත් වෙන බැක්ටීරියා විනාශ කරන්න බෑ. සමහර අය ගිනි කඳු වල පවා ජීවත් වෙනවා. හොඳට මතක තියාගන්න මේ නැටෙව්වට පස්සේ වතුර නටනවා යනු සෙල්සියස් අංශක 100ට නටනවා යනු ඒකින්න අර ව්‍යාධිජනක බැක්ටීරියා විනාශ කරන්න පුළුවන්. හා කොහෙදිවත් කියන්නේ නටන උණු වතුර බොන්න කියලා. කියන්නේ නටවා නිවාගත් උණු වතුර. මේ උණු වතුර නිවා ගන්නකොට වෙන දේ තමයි බැරලෝහ කියන සංයෝග මේ පතුලේ බැඳෙනවා. පතුලේ තැම්පත් වෙනවා. හරිද? අපි ගොඩාක් වෙලාවට වෙනත් කෝප්පයකට දාලා ඒක අදාළ නිවෙන්න සලස්සලා ඒ දේ යම් ආකාරයක කලතන්නේ නැතුව වෙන භාජනයක අපේ කෝප්පෙට දාලා තමයි බොන්න ඕන. හේතුව තමයි ඒ අර කිව්ව බැරලෝහ කියන්නේ ටිකක් ඝන. ඇත්තටම ඝනත්වය වැඩි. ඒ දේවල් ලෝහමය කොටස් ඒ ජලයේ පල්ලෙහාට බහිනවා. හරි. මෙහෙම බැරලෝහ අවදානමක් තියෙන පරිසරයන්ගේ ඒවලට ෆිල්ටර්ස් භාවිත කරලා කමක් නැහැ. නමුත් ගමේ මිනිස්සු ගමෙන් ලැබෙන ලිඳෙන් ලැබෙන ජලය බැරලෝහ එකතු වෙනවා කියන එක මාකටිං පැත්තක්. ඒ නිසා ඒ ගැනත් හොඳ අවබෝධයෙන් ඉන්න. එහෙම මේක නටවා නිවාගත් ජලය පානය ප්‍රධානම එක. හරිද? බැරලෝහ කියන එක තියෙන අවදානම තියෙන පරිසරයක ෆිල්ටර් එක භාවිත කරට හරි. නැත්නම් ඒක ට්‍රෙන්ඩ් එකක් විදියට භාවිත කළ යුතු දෙයක් නෙවෙයි. මේ යම් කෙනෙක්ට පහර ගැසීමටවත් නෙවෙයි, නිවැරදි විද්‍යාව. හොඳේ සයන්ස් කරනකොට සමහරු මම දකින දෙයක් තමයි කවුරුත් අන්දන්න අවශ්‍ය නැහැ සහ කඩේ යන්න අවශ්‍ය නැහැ. පළවෙනි දේ. ඒ නිසා මේ නිවැරදි දේ හරියට ඉගෙන ගමු. හරිද? නිවැරදි දේ ඉගෙනගෙන නිවැරදි දේ උගන්නලා බැනුම් ඇහුවත් කමක් නැහැ. මගේ ඒකයි ප්‍රතිපත්තිය. ඇත්ත උගන්නන එක තමයි හරිම දේ. හරි. දෙවෙනි එක අපි කිව්වේ ඒ කතාව දෙවෙනි එක. මැස්සන් බෝවන ස්ථාන ඉවත් කිරීම හා මැස්සන් බෝවන ස්ථාන ඉවත් කිරීම හා ආහාර වසා තැබීම. මැස්සන් බෝවන ස්ථාන ඉවත් කිරීම හා ආහාර වසා තැබීම. මෙන්න මේක ගැනත් අවබෝධයෙන් ඉන්න ඕන ඔයගොල්ලෝ. ඔයගොල්ලෝ දන්නවා කම්පෝස්ට් පිට්. එහෙම නැත්නම් කොම්පෝස්ට් වලවල් නොහොත් කෘත්‍රිමව තියෙන කොම්පෝස්ට් මේ වගේ භාජන දැකලා ඇති. කොළ පාට භාජන මේවා. මේ භාජන සංකල්පය ගොඩාක්ම වටින දෙයක්. මේකේ ඔයගොල්ලෝ දකිනවා වටේ සිදුරු තියෙනවා. හේතුව තමයි කොම්පෝස්ට් පොහොර ඇති වෙන්න නම් ඒකට හොඳ වාතාශ්‍රයක් ලැබෙන්න ඕන සහ ශුද්ධජීවී ක්‍රියාකාරීත්වය නිවැරදි වෙන්න ඕන, වයනය වෙන්න ඕන. ඒ වුණාට මේ සිදුරු විශාල නම් හොඳට මතක තියාගන්න සමහර නිෂ්පාදනවලදී මේ සිදුරු විශාලයි. මේකෙදි වෙන්නේ මොකද්ද? මැස්සන් ඇතිවීම වැඩි වෙනවා. ඒ නිසා මේ වගේ විශාල සිදුරු තියෙනවා නම් තියෙන්න ඕනි තා සියුම් සිදුරු. විශාල සිදුරු තිබෙනවා නම් ඇතුලෙන් අනිවාර්යෙන්ම මැස්සන්ට යා නොහැකි තා සියුම් දැලක් ඇතුලෙන් දානවා නම් වඩාත් හොඳයි. මිනිස්සු ඒක නොදැනුවත්. හේතුව තමයි කුණු කසල තුල තමයි මැස්සන්ගේ ගහණය වැඩි වෙන්නේ. මැස්සන්ගේ ප්‍රමාණය වැඩි වෙන්නේ. ඒ නිසා මේ වගේ තැන්වලින් මැස්සන් බොයන සමහරු මේ කියන කතාවක් තමයි ගෙදර මේ වගේ එකක් තියෙනවා. මේ වගේ එකක් තියෙනවා කියන්නේ නැහැ. කාලයක් තිස්සේ මැස්සන්ගේ ගහණය වැඩි. ඔය දන්න පළතුරු කාලවලදී කොහොමත් ඇති වෙන දෙයක්. ඒ හේතුව ඒ ආහාරවල පණුවන් පැමිණිලා ඊට පස්සේ තමයි එයාගේ චක්‍රය ඇති වෙන්නේ මැස්සන්ගේ. සමහර අය කියනවා මේ ටික කාලෙකින් නම් මැස්සෝ වැඩියෙන් ඉන්නවා. ඒ හේතුව තමයි බලන් ගියාම මේ වගේ කොම්පෝස්ට් පිට් එකක් තියෙනවා. මේ පිට් එකේ මේ සිදුරු ගොඩාක් විශාලයි. ඒතර වෙන්නේ මොකද්ද? ඒ ඇතුලේ මැස්සන් බලන් ගියාම මැස්සන් හැදෙනවා ගොඩාක්. ඒ අය ඉක්මනට පිට වෙනවා. නමුත් වෙන්න ඕන දේ තමයි මේක ඇතුලේ කිසිදු ජීවියෙක් එළියට යා නොය යුතුයි. හරි. ඇතුළට ගියත් එළියට මේ නොයා යුතුයි. එතකොට තමයි මේක මේ හොඳට ක්‍රියාකාරීත්වය වෙන්නේ සහ පරිසරයට ආරක්ෂිත වෙන්නේ. ඒ නිසා මැස්සන් බෝවීමට තියෙන ඉඩ කඩවල් අත්ම කළ යුතුයි. යුතුයි නැති කරන්න බෑ. ඒ වගේම තමයි කෘත්‍රිම දේවල් ගහන්න එපා මැස්සන්ට. හරිද? මැස්සන්ට කෘත්‍රිම දේවල් ගහන්න එපා. ඒව ගොඩාක් වෙලාට අපිට නොදැනුවත්වම මේ මැස්සන් මාර්ගයේ ආහාර වලට එකතු වෙන්න පුළුවන්. ඒකත් වග බලා ගන්න. තුන්වෙනි කාරණේ තමයි අලෙවි සැල්වල විවෘත ආහාර නොගැනීම. අලෙවි සැල්වල
විවෘත ආහාර නොගැනීම. එකත් හොඳ පුරුද්දක් කරගන්න. අලෙවිසල් වල විවෘත ආහාර නොගැනීම. ඊළඟ එක ජල මුද්‍රිත වැසිකිලි භාවිතය. ජල මුද්‍රිත වැසිකිලි භාවිතය. මොකද්ද මේ ජල මුද්‍රිත වැසිකිලි කියන්නේ? මෙන්න මෙහෙමයි. ඔයගොල්ලෝ දන්නවා වැසිකිලියක් තියෙනවා නම් ඒ වැසිකිළියේ තියෙන මල පහ බට මාර්ගයෙන් ගමන් කළ යුත්තේ සීල් කරපු. එහෙම නැත්නම් හොඳින් වසන ලද ජලය සහිත වලකට. අපි ඒක කියන්නේ වැසිකිලි ඒ කොටස වැසිකිලි වල ජලය සහිත ජල මුද්‍රිත. ජලය එළියට යන්න බෑ. මේකත් හොඳට වස්සලා තියන්න ඕන. ඒ විතරක් නෙවෙයි මෙන්න මෙතන ස්ථානයේ චූටි සිදුරක් තියන්න ඕන. මොකද ඇතුළත මීතේන් වායු නිර්වායු බැක්ටීරියා ක්‍රියාකාරීත්වයෙන් මීතේන් වායු නිෂ්පාදනය වෙලා මේ කොටස දිරන්න හැකියාව වැඩි. ඒක නිසා මේ වලේ උඩ තියෙන කොන්ක්‍රීට් එක දිරීමේ හැකියාව වැඩි සහ මේක ඇතුළේ පීඩනය වැඩි වෙන්න පුළුවන්. ඒකට අවම කරන මෙහෙම බටයක් දානවා. හැබැයි ඒක ඇතුළෙන් මැස්සන්ට සහ මේක ඇතුළේ ජීවින්ට එළියට නොඑන්න තමයි මේක වග බලා ගන්න ඕන. මේක තමයි ජල මුද්‍රිතය. එදා අතීතයේ මේ වගේව තියුනේ නැහැ. අර මං කිව්වේ ඒක එලි පහලේ මල පහ කිරීම කියන ක්‍රියාවලිය කරනවා. ඒක හොඳ නැති දෙයක්. ඒවල මැස්සන් වහලා මේ රෝගී තත්ත්වයන් ඉක්මනට බෝ වීමේ හැකියාව තියෙනවා. එතකොට ජල මුද්‍රිත වැසිකිලි භාවිතා කරන්න ඕන. අන්තිම එක වැසිකිලි භාවිතයෙන් පසු දෑත් සබන් දාසේ දිය යුතුය. දෑත් සබන් දාසේ දිය යුතුය. වැසිකිලි කෙසේ වෙතත් මේ දිනවල නම් සබන් දා අත්සේදීම බහුලව කරනවා. හරි. ඔක තමයි ආහාර ක්‍රියාවලියට අදාළව කොටස් හා ඒ ආශ්‍රිත ජීර්ණ ක්‍රියාවලිය හා රෝගාබාධ ගැන කතා කරලා අපි අවසන් කරේ. ගොඩාක් වැදගත් කොටසක් සහ නැවත මෙමරයිස් කරන්න පාඩම් කරන්න මේ කොටස අයිමත් හොඳට මතක තියාගන්න මේ 11 ඉගෙන ගන්න දේවල් නැවත පාඩම් කරන කාලයක් තියාගන්න එපා. මේ කොටස් මේ විදිහට පාඩම් කරන්න. හේතුවයි. හොඳට මතක තියාගන්න. මේ යන්නේ මාර්තු අවසාන මාසෙ. එක්සෑම් ඩිසෙම්බර් මේ කාල වකවානුවේදී ඕගොල්ලන්ට 11 සිලබස් එකකුත් තියෙනවා 10 සිලබස් එකකුත් තියෙනවා. හිතන්න විභාගයක් ලං කරලා කවදාවත් හිතන්න එපා 10 සිලබස් එක මම ඔක්කොම ඉවර කරනවා. ඊට පස්සේ 11 සිලබස් එක අරන් ඉවර කරනවා. ඔහොම ප්ලෑන් කරන්න බෑ. හරිද? එනිසා මේ දිනවල ඉගෙන ගන්න දේ මේ දවස්වලම තහවුරු කරගන්න ඉගෙන ගන්න. 11 වසර දේවල් 11 වසරේ මේ කාලෙම හොඳට මතක තියාගන්න. නැවත කාලයක් නැහැ. ඕක කමන්නේ මට ලබන සතිය පාඩම් කරන්න පුළුවන්. ඒ කතා බෑ. හරිද? මේ දවස්වල එහෙම්මම ඒ දවස්වලම පාඩම් කරගන්න. ඒ පාඩම් කරන එකේ වටිනාකම තමයි ඔයගොල්ලන්ට කාලය ඉතුරුනවා 10 වසර පාඩම් කරන්න. හොඳට මතක තියාගන්න 10 තමයි වැදගත් කොටස් තියෙන්නේ. සහ 10 තමයි ලින්ක් වෙන්නේ 11ත් එක්ක. ඒ නිසා 10ත් අනිවාර්යෙන් පාඩම් කළ යුතුයි. මට කීප දෙනෙක් කිව්ව දේ තමයි 10 දැන් පාඩම් කළා අවසන්. හොඳයි. ඇත්තටම හොඳයි. 10 පාඩම් කරනවා වගේම 10 පාඩම් කරනකොට ෂෝට් නෝට් ගහන්න සෑම පාඩමකින්ම. රිවිෂන් එකේ ෆීඩ්බැක් එකේ ඔබ දකිනවා දැන් ෆස්ට් පාර්ට් එක ඉවරයි සෙකන්ඩ් පාර්ට් එකට මේ අපි ඊළඟට පියවර තබන්නේ. ඒකේ ඊළඟට අපි කියලා දෙනවා එක් එක් පාඩම් වලට අදාළව ටිකක් වෙනස් ක්‍රමයක් තව අනුගමනය කරන විවරණ ක්‍රමය. ඒක මම කොහොමද කරන්නේ කියන කතාව කියලා දෙන්නම්. මම එකපාරට මේක ඔයගලන්ට කිව්වේ නැහැ. එක් එක් ක්‍රියාවලි අපි යනවා ෂෝට් නෝට් ක්‍රමවේදයක් යනවා. ඒත් එක්කම ඔයගොල්ලෝ මේ දවස්වල ටාගට් එකක් තියාගන්න. මේ දවස්වල මෙහෙමයි. අපි හිතමු 10 වසරේ පාඩම් 20ට අදාළව ඒ හත පාඩම් කරලා ඒ සතියේ අපි ඉවර කරා. ඉවර කරලා එක පාඩම් කරනවා ඒකට අදාළ ෂෝට් නෝට් එක. දෙවෙනි එක ගහනවා කියලා නිකන් ඉන්න එපා. බලන් ගියම දන්න පාඩම් තමයි අපි නොදන්න මේවා. සමහරව හිතනවා මම මේක මතකයිනේ. හැබැයි ප්‍රශ්නයක් ඇහුවම ලියන්න බෑ. එනිසා විශේෂ අවධානය යොමු කරන්න ඕන දන්න පාඩම්. දන්න දේවල් නැවත බලන්න සහ නොදන්න දේවල් වැඩිපුර බලන්න. ඒක තමයි හොඳම දේ. පාඩම් කරනකොට මේ දවස්වල පැය ගාන වැඩි කරන්න. දිනකට පාඩම් කරන පැය ගාන වැඩි කළ යුත්තේ හේතුව තමයි සමහර දෙයක් කියන දෙයක් තමයි පාඩම් කරන්න බෑ කම්මැලි නිදිමතයි. නිකන් ලෙඩ කියනවා වගේ. හොඳට මතක තියාගන්න මේ දේවල් එනවා තමයි. හැබැයි මේ දේවල් වලට අපි විසඳුම් හොයන්න ඕන. සාමාන්‍යයෙන් රාත්‍රී කාලයේදී පාඩම් කරනකොට මම කියන්නේ සයන්ස් විෂය විතරක් නෙවෙයි අනිත් විෂයන්වත් හොඳට මතක තියාගන්න.
අපි ටයිම් ටේබල් එකක් නිර්මාණය කරනකොට මේ ටයිම් ටේබල් එකේ එක විෂය එක දිගට පාඩම් කිරීම නෙවෙයි අරමුණ. උදාහරණයක් විදිහට ඔයගොල්ලෝ කවදාවත් ටයිම් ටේබල් එකක් හදනකොට සන්දා දිනේ සයන්ස් විතරමයි. අඟහරුවාදා මේක විතරමයි. එහෙම පාඩම් කරන්න එපා. හේතුව තමයි අපි එහෙම කරනකොට ඒ විෂය බෝරින් එක දිගට පාඩම් කරන්න බෑ. අනිත් එක තමයි කෙනෙක්ට විනාඩි 20කට වඩා එක දෙයක් ඔළුවට යෑමේ සම්භාවිතය අඩුයි පාඩම් කරන අවස්ථාවකදී හොඳද? ඒ නිසා විෂය මාරු කර කර දවසට විෂයන් දෙකක් හෝ තුනක් පාඩම් කරන්න තියාගන්න සහ වෙනස් පාඩම් කොටස් තියාගන්න. එතකොට මේකෙදි ගොඩාක් වෙලාවට විද්‍යාව කියන්නේ ඇත්තටම හරියට ගත්තොත් පාඩම් කරන විෂය නෙවෙයි. ගණිතය කියන්නේ පාඩම් කරන එක නෙවෙයි කියලා ඔයගොල්ලෝ හොඳටම දන්නවනේ. ගණන් හදන්න තියෙන විෂයනේ. විද්‍යාවෙත් ඒ වගේ මේක සිංහල ඉතිහාසය වගේ ওই ආර්ට් සබ්ජෙක්ට් වගේ නෙවෙයි. මේකේ තියෙන සම්පූර්ණයෙන්ම තර්කන ක්‍රමයක්. ඒ නිසා හැමතිස්සෙම හිත පාඩම් කරන්න ඕන මේක මෙහෙම උනේ ඇයි කියන ප්‍රශ්නය සෑම විටම අහන ගමන් පාඩම් කරන්න. ඒ අහන ගමන් පාඩම් කරනකොට මම කිව්වේ ටයිම් ටේබල් එකේ අර දිනකට යොමු කරන්න ඕන යොදා ගන්න ඕන කාරණා 3ක් විතර දාගන්න කියලා පාඩම් කරන. ඒ අවස්ථාවේදී අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක් තමයි එකක් පාඩම් කරන විෂයන් නම් ඇවිද ඇවිද පාඩම් කරන්න. පොඩක් නිදහස් ස්ථානයක පොඩක් ඇවිදින්න. ඔයගලන්ට කාමරයක නම් හෝ වෙනත් ස්ථානයක නම් පොඩක් එලි පහලේ නම් හවස් වරුවක නම් උදේ වරුවක නම් ඇවිදින්න. ඇවිදින ගමන් පාඩම් කරන්න. එතකොට අපි ටිකක් අර නිදිමත ගතිය නැති වෙනවා. ඒ වගේම තමයි තමන් ඉන්න ඉරියව්ව වෙනස් කරන්න. ඉරියව්ව වෙනස් කරනවා කියලා කට්ටිය කරන්නේ ඇඳට යනවා. එහෙම වෙන්න එපා. එතකොට තව නිදිමත වැඩි වෙනවා. එහෙම නෙවෙයි. තමන් ඒ ඉන්න ස්ථානේ චුට්ටක් වෙනස් කරන්න. තුන්වෙනි එක තමයි අපිට පුළුවන් මද උණු වතුර එකක් පානය කිරීමේ හැකියාව තියෙනවා. මද උණු වතුර හොඳද? සාමාන්‍ය මද උණු වතුර පානය කරාම විශේෂත්වය තමයි හොඳට මතක තියාගන්න පාඩම් කරන කෙනෙක් දෙයක්. උණු වතුර එකක් බිව්වහම නිවුන නෙවෙයි මද උණු වතුර හේතුව තමයි අපි පොඩ්ඩක් දාඩිය දානවා. දාඩිය දානවා කියන්නේ ඇඟේ රුධිර සංසරණය ටිකක් හොඳට වෙනවා. ඒ කියන්නේ ඒ ඇඟේ ඇතුලේ තියෙන රුධිරය සමේ චර්මය දක්වා අපි චර්මය දක්වා ඇවිල්ලා ඒ දහඩිය පිට කරන්න වෙනවා. එතකොට අපි පොඩ්ඩක් අර රිෆ්‍රෙෂ් වෙනවා. හරිද? වෙනවා. එතකොට මොළයට වඩාත්ම හොඳයි පාඩම් කරන කෙනෙක්ට නිදිමත ගතිය යනවා. ඒ වගේම කැෆීන් අඩංගු සංයෝග වැඩියම නෙවෙයි සාමාන්‍ය ආකාරයෙන් ඔයගොල්ලෝ දන්නවා කොෆි වගේ තේ වගේ පානයක් කරනවා. ඊට වඩා මම නිර්දේශ කරන්නේ උණු වතුර එකක් පානය තමයි වඩාත්ම හොඳම දේ. මද උණු වතුර එකක් මේව කරන්න. හා විෂයන් මාරු කර කර පාඩම් කරන්න. ඒක තමයි මේ දවස්වල ඔයගොල්ලෝ කළ යුතු දේ. හරි. අපි දැන් ඊළඟ දවසේ බලාපොරොත්තු වෙන මිනිස්ගේ සසන ක්‍රියා කියන කොටස ඊට අදාළ ඩයග්‍රෑම් වීඩියෝස් පෙන්නලා ඊට අදාළ නෝට් එක ඔයගොල්ලන්ට මේ කරනවා. ඊට පස්සේ මුත්‍රාවාහිනී පද්ධතිය ගැන අපි කතා කරනවා. හා ඒ වගේම අවසානයේ හෘදය ගැන කියන රුධිර සංසරණ පද්ධතිය. එයින් නවතින්නේ නැහැ. අපි ඊට පස්සේ ස්නායු පද්ධතිය ගැන ඒ වගේම අස්නායු පද්ධතිය හේවත් අන්තරාසර්ග පද්ධතිය ගැන කතා කරනවා. මේ කතා කළා අපි මේ පාඩම ඉවර කරනවා. මේ පාඩම ටිකක් දිගයි. මම ඒක යෝජනාවක් විදිහට කිව්වේ මේකේ උගන්වලා අපි නෝට් එක ඔයගොල්ලන්ට වෙනම ගෲප් එකේ දානවා. එතකොට ඔයගොල්ලන්ට වඩාත් පහසුයි මේ කොටස් තේරුම් ගන්න කියන එක. අපි ඊළඟට එන්නේ 7 වෙනි පාඩමට ඊළඟ මාසයේදී අපි ටාගට් කරන අම්ල භෂ්ම ලවණ පාඩම සහ ප්‍රකාශ විද්‍යාව පාඩමත් ඔයගොල්ලන්ට ඒ ඔස්සේම කරලා දෙන්න මේව කරනවා. එතකොට මිශ්‍රණ පාඩමෙත් ඔයගොල්ලෝ මාගේ යන්න නැවතිලින්නේ මම ඒ භාගයට නැවතිච්ච තැනින් නැවත් පටන් ගත්තේ නැත්තේ හරියට දෙන්න ඕන නිසා මම ඒ කොටස ඔයගොල්ලන්ට කරලා දෙනවා. අපි සිලබස් එක ඉවර කරන පන්තිය සිප්සන් ආයතනය samemyteachers.lk කලින්ම ඉවර කරලා ඔයගොල්ලන්ට ප්‍රශ්න වලට රෙඩි කරලා ප්‍රශ්න කොහොමද ලියන්නේ ඒ දේවල් පුනරීක්ෂණ කරනවා. වැඩපිළිවෙල ඉතා සාර්ථක පිළිවෙත් තිනවා. මේ අහලා බලන වැඩපිළිවෙලක් නෙවෙයි මීට අවුරුද්දක ඉඳන් මේ 7 වෙනි අවුරුද්ද උගන්නන. ඉතින් ඒ උගන්නන ක්‍රියාවලියේ රිසල්ට් දාපු අය ඉන්නේ. ඔයගොල්ලෝ සමහරට මට ඕගොල්ලෝගේ ක්ලාස් වලම ඔයගොල්ලෝගේ නංගිලාගේ 10 11 ක්ලාස් වල ළමයි කියන දේ තමයි එයාලගේ අක්කලා අයියලා ඉගෙන ගත්ත අය කියනවා. ඉතින් මේ ක්‍රමවේදය ඔස්සේ තාමත් පාඩම් කරන A level බයෝමැක්ස් කරන අය තාමත් පාඩම් කරන මේ ක්‍රියාවලිය. ඒ නිසා ඔයගොල්ලෝ බය වෙන්න දෙයක් නැහැ. නිවැරදි තැනට ඔයගොල්ලෝ යොමු වෙලා ඉන්නේ. ඒ ක්‍රියාවලිය නිවැරදි කරන්න මොනවාම හරි ගැටලුවක් තියෙනවා ප්‍රශ්නයක් නැහැ. අහන්න ඕනෑම දෙයක් සයන්ස් වලට අදාළව තම පාඩම් කරන ක්‍රියාවලියේ වැරද්දක් තියෙනවනේ ඒ ගැනත් මගෙන් අහන්න. එතකොට මට ඒකට උදව් කරන්න පුළුවන්. හොඳයි. අදට අපි අපේ ක්ලාස් එක අවසන් කරනවා. ඔබ සැමට ආයුබෝවන්.
ඒ